ඉතින් වෙන මොන ආගමේද වෙන මොන දර්ශනයේද මොන විද්‍යාවේද මේ වගේ ක්‍රමයක් තියෙනවා. ඒ විශ්සෙනුත් ඕනනම් මව්කුසේ හිටපු කාලයත් අයින් කරලා දාලා අවුරුදු 18න් විතරේ පැත්තෙන් බලනකොට උපසම්පද වෙනවා. මෙහෙම යන්න බෑ මේ ගමන. තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවසේදී ඔබ අප හා සමග මේ මොහොතේදී ඒකාත්මික වෙන්නේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනයේහි සද්ධර්ම සංනිවේදන අංශය මගින් විකාශය වන ඒ ධර්ම සංවේදන මාලාවේ තවත් සුවිශේෂී සාකච්ඡාවක අද දවසට නියමිත සාකච්ඡා වාරයටයි ඔබ අප හා සමග මේ මොහොතේදී ඒකාත්මිකව සිටින්නේ. අරණක සරණ නමින් අපි මේ ත්‍රිපිටක ධර්ම සංනිවේදන මාලාවේ විනය පිටකයට අදාළව ඔබ වෙත අරණක සරණ නමින් විනය සාකච්ඡා මාලාවක් මීට පෙර ආරම්භ කරන්නට යෙදුණා. ඔබට අපගේ YouTube channelෙහි අරණක සරණ යන නමින් මුද්‍රණය කිරීමෙන් එම සාකච්ඡා වාරය හා සම්බන්ධ වෙන්නට පුළුවන්. අද දවසේදී මේ විකාශය වෙන්නේ එම අරණක සරණ සාකච්ඡා මාලාවේ දෙවෙනි සාකච්ඡාව. ඒ සඳහා මෙම සාකච්ඡාවට අප හා සමග දෙස් විදෙස් සිට එකතු වන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පාද පත්ම නමස්කාරයෙන් යුක්තව මේ මොහොතේදී පිළිගනු ලබනවා. ඒ වගේම අප හා සමග අපගේ YouTube channel හා ඒකාත්මිකව මෙම සාකච්ඡා මාලාවන් සමග සහසම්බන්ධ වන දෙස් විදෙස් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාම අපගේ මේ සාකච්ඡා වාරයට බොහොම සාදරයෙන් පිළිගනු ලබනවා. එහෙමනම් සාකච්ඡා වාරය ආරම්භ කිරීමට පෙර ආතුව ඒ සඳහා අපට සුපුරුදු පරිදි සම්පත් දායකත්වය ලබා දෙන අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීමට සූදානම් වෙන්නේ. අද දවසේදී අපගේ මේ හරවත් විනය සාකච්ඡාවට අපට සම්පත් දායකත්වය ලබා දෙන්නේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනය, ඒ වගේම මාවනල්ල බෝධිතන්න අරණ්‍ය සේනාසනය, ගාල්ල පොද්දල සෝමවංශ යෝගාශ්‍රමය යන සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත නම් කියන්නට අවසරයි. තල්ගමේ සුධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි নমස්කාර පූර්වකව මේ සාකච්ඡා වාරයට ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අද දවසේදී මුලින්ම මේ සාකච්ඡාවට සහසම්බන්ධ වන ඔබට මේ සාකච්ඡා පිළිබඳ කෙටි හැඳින්වීමක් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම අරණක සරණ යන මාතෘකාව යටතේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ ත්‍රිපිටකයේහි විනය පිටකයට අදාළ විනය කරුණු සංග්‍රහිත කාංකා විතරණි නම් වූ මාතිකට්ට කතාව තමයි මේ සාකච්ඡා වාරයට අපි ගුරු කොට සලකන ග්‍රන්ථය. මේ ඔබට අද දවසේදී සාකච්ඡාවට සම්බන්ධ වන ඔබට අපගේ YouTube channelෙහි අරණක සරණ නමින් මීට පෙර විකාශය වූ වැඩසටහනට සහසම්බන්ධව මෙම දෙවෙනි වැඩසටහනට සම්බන්ධ විය හැකියි. අපි ගියවර මේ සාකච්ඡාවේදී මේ මාතිකට්ට කතාව පිළිබඳව
යම් සරල අදහසක් යම් පසුබිම් සකස් කර ගැනීම සිද්ධ කරගත්තා. එහිදී මේ කාංකා විතරණී මාතිකට්ට කතා පිළිබඳව යම් විස්තරයක් ඒ වාගේ මෙහි අන්තර්ගතයට අපි යම් කිසි ප්‍රවේශයක් ලබා ගත්තා. එතනදී අපි අවසානයේදී නැවතුනේ මේ නිදානුද්දේශය කියන තැන. එහිදී ඒ නිදානුද්දේශයේ සුනාතු මේ භන්තේ සංඝෝ ආදී වශයෙන් ආරම්භ වෙලා එහි ඒ සම්පූර්ණ නිදානයම නිදානුද්දේශය පදගත වශයෙන් අපි එදා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කරුණු කාරණා දැන තියාගත්තා. අද දවසේදී අපි එතනින් මේ සාකච්ඡාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එදා අපි ඒ පදගත අර්ථය කෙටියෙන් සරලව අදහස් ලබා ගත්තේ. අද දවසේදී බලාපොරොත්තු වෙනවා එහි මතු කරගත යුතු විනය කරුණු ධර්ම කරුණු විස්තර වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දැන පියා ගන්නට. එහෙමනම් සාකච්ඡා වාරය ආරම්භ කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ නිදානුද්දේශයේ ආරම්භ වෙනවා සුනාතු මේ භන්තේ සංඝෝ අජ්ජූපෝසතෝ පන්නරසෝ ඒ ආදී වශයෙන්. එතකොට මෙතන විශේෂ පදයක් පිළිබඳව මුලින්ම දැන තියා ගන්නට කැමති මේ උපෝසත කියන පදේ පිළිබඳව. එතකොට උපෝසතේ කියන්නේ කියන පදේහි අර්ථය එහි බෙදා දැක්වීම පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. උපෝසත උපවසතේති උපෝසතෝ කියලා සඳහන් වෙනවා. දැන් අපි උපවාසය කියලත් හඳුන්වනවානේ. උපෝසතය කියන එකේ අර්ථ ගොඩක් තියෙනවා. හුදු නාමයක් වශයෙන් එනකොට උපෝසතෝ නාම නාගරාජා කියලා සඳහන් වෙනවා. අතකෝ විසාකා මහා උපාසිකා තද උපෝසතේ. එදා ඒතරී සඳහන් වෙන විශේෂ සීලයක් අධිෂ්ඨානක් කරලා හිටපු දවස පිළිබඳව ඒ දවස උපෝසතය කියන අර්ථය එතන තියෙනවා. එතකොට දැන් මෙතන මේ බ්‍රහ්මයා සමීපේ වාසය කරනවා කියන එහෙම අර්ථයකොත් උපෝසත කියන එකේ තියෙනවා. කෙසේ නමුත් දැන් උපෝසත කියන එකේ අර්ථය වගේ ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රධාන අර්ථය ගත්තට පස්සේ අර ගුණාත්මක බවට සමීප වෙලා දැන් බ්‍රහ්මයාට සමීප වෙලා වාසය කරනවා කියලා කියන්නේ බ්‍රහ්ම ගුණාංග වලට සමීප වෙලා බ්‍රහ්ම ගුණාංග තමා තුළට සම්බන්ධ කරගෙන ජීවත් වෙනවා කියන එක තමයි අතින් අදහස් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් උපෝසත කියන පදයෙහි අර්ථය ඔන්න ඔය වගේ පරාසයක් තුළ තමයි විකාශනය වෙලා තියෙන්නේ. ඉතා කෙටියෙන් ගත්තට පස්සේ උපෝසතය කියන එක මොකද උපෝසතය කියන එක මේ කවුරක්වත් හිතන්නට එපා මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ තමයි උපෝසතං උපවසාමි කියලත් අපි කියන්නේ. අජ්ජ ඊමාංච දිවසං උපෝසතං උපවසාමි කියලා අටසිල් දහසිල් සමාදන් කරනකොට ස්වාමීන් වහන්සේලා කියනවානේ. එතන පෙහෙවස් සමාදන් වෙමි කියලා. එතකොට අර සාමාන්‍ය දවස්වලට කාමභෝගී ගිහි අය පාවිච්චි කරන ලාමක පස්කම්සුව වලින් ඈත් වෙලා දැන් බ්‍රහ්මයා පස්කම්සුව විඳින කෙනෙක් නෙවෙයිනේ. බ්‍රහ්මයා බ්‍රහ්මචාරී කෙනෙක්. ඒතර බ්‍රහ්මයා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී ඒ බ්‍රහ්ම විහරණත් එක්ක වාසය කරන්නේ. බ්‍රහ්මචර්යාවෙන් වාසය කරන්නේ. එතකොට ඒ නිසා මෙතනින් දැන් උපෝසතේ සමාදන් වෙනවා කියනකොටත් ඒ කියන සාමාන්‍ය ග්‍රාම්‍ය ජනයා කාමභෝගී ජනයා පාවිච්චි කරන ආස්වාදය ලබන තෘප්තිමත් වෙන බොහෝ දෑවලින් ඉවත් වෙලා ඊට වඩා ගෞරවනීය සම්භාවනීය වැදගත් විදිහකට ජීවත් වෙනවා උසස් විදිහකට ජීවත් වෙනවා කියන එක තමයි උසස් විදිහකට ජීවත් වීමට උත්සාහ කරනවා කියන එක තමයි පෙහෙවස් සමාදන් වෙනවා උපෝසත සීල සමාදන් වෙනවා යනාදී වශයෙන් විස්තර වෙන්නේ. එතකොට මේ දැන් ඔය පෙහෙවස් සමාදන් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක දැන් සඳහන් වෙන අතකෝ මහා මායා දේවී තර සඳහන් වෙන්නේ
මහාමායාදේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටිය ඇසල පුරපසළොස්වක් පොහොය දවස්සේදී අර සිහිනයක් දැක්ක එහෙම සඳහන් වෙනවා. එනිසා කවුරක්වත් හිතන්නට එපා මේ සිල් සමාදන් වෙනවා කියන එක නැත්නම් පොහොය කරන මේ පුරපසළොස්වක දවස, අමාවක දවස, අටවක් දවස් මේවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වීම තුලින් ඇතිවෙච්ච જાති නෙවෙයි. ඒක සාමාන්‍ය ශිෂ්ට සම්පන්න මිනිස්සයෝ කලාවන් පිළිබඳව විශ්වාස කරන මිනිස්සයෝ පුරපක්ෂය අවපක්ෂය තුලින් ඒ ග්‍රහලෝකවලින් සත්වයාට එන බලපෑම් පිළිබඳව යම් අධීක්ෂණ කරලා තියෙන පරීක්ෂණ නිරීක්ෂණ ගවේෂණ කරලා තියෙන මිනිස්සයෝ ඒත් එක්ක මේ ජීවිතවල ගුණාත්මක පසුබිමක් ඇති කර ගැනීම සඳහා ඒ දවස් විශේෂ වශයෙන් නිල වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි උපෝසථය හා බැඳිච්ච වපසරය වටාපිටාව සැදුම්ලත් වෙන්නේ. උපෝසථය කියන පදේ දැන් විනයට අදාළ වුණාම ඒක ප්‍රභේදගත වෙනවා. මේ අටුවාවේදී මාතිකට්ට කතාවේදී මෙතන උපෝසථ කියන පදේ ගත්තාම ඒක ඒ ආකාරයට ප්‍රධාන කොටස් අනු කොටස් වශයෙන් බෙදා දක්වලා තියෙනවා. අපිට තවදුරටත් මේක සනාථ කරගන්නට තවදුරටත් විස්තර විභාග කරගන්නට මේ උපෝසථයේ එසේ බෙදා දක්වන ආකාරය පිළිබඳ විස්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් අපි කෙලින්ම මෙතනදී එන්න ලෑස්ති වෙන්නේ අර උපසම්පදා ස්වාමින් වහන්සේලා ඒ කියන පුරපසළොස්වක් අමාවක් යනාදී වශයෙන් අර පොහොය කිරීම මෙතන පොහොය කිරීම කියනකොට ඔය ඔබ මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඒ ක්‍රමය නෙමෙයි. ඊට එහා ගිය භික්ෂුන් වහන්සේලාට පනවපු උපසම්පදා ස්වාමීන් වහන්සේලාට පනවපු ශික්ෂාපද 220ක් තියෙනවා. ඒ 220 සති දෙකින් දෙකට ආවර්ජනය කරනවා. එතකොට අර ශික්ෂාපද පිළිබඳව නිල වශයෙන් සමස්තයක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා අදාළ විහාරස්ථානයේ ඉන්න අය පුනරාවර්ජනයක් කරනවා. එතකොට අමතක වෙන්නේ නැහැ. අනේ ඒ අර්ථයෙන් තමයි දැන් මෙතන උපෝසථය මේ සුනාතුමේ භාන්තේ සංඝෝ අජ්ජුපෝසතෝ යනාදී වශයෙන් එනකොට තිප්පන්න රසෝ. ඔතන පොහොය කිරීම මේක විශ්ලේෂකයෝ විනයඥයින් විසින් මේ විදිහට බෙදනු ලබලා තියෙනවා. ඒක අතට එතන තියෙනවා දිනකාරක කත්තබ්බාකාර වශයෙන් වසාපන දිනකාරක දින වශයෙන් ගත්තට පස්සේ පන්න රසී චතුද්දසී සාමග්ගී දින වශයෙන් ගත්තට පස්සේ එහෙම බෙදිලා යනවා. අතර චතුද්දසී කියලා කියන්නේ තිති 14ක් සම්පූර්ණ වෙලා දැන් අපි ඉංග්‍රීසි ක්‍රමයට නෙමේ දවස් 31ක් දවස් 30ක් යනාදී වශයෙන් මේ ගන්නේ ඉංග්‍රීසි මාස ක්‍රමය. ඒක ඉතින් කෘතිම ආගමක කෘතිම සකස් කිරීමක්. දැන් චන්ද්‍රමාස ක්‍රමය ගත් චන්ද්‍රමාස ක්‍රමය තමයි ඊටමත් විද්‍යාත්මක ක්‍රමය. එහෙම ගත්තාට පස්සේ චන්ද්‍රයාගේ කලා පිරෙන එක තියෙනවා පුරපක්ෂය. ඊළඟට කලාවන් බැහැගෙන යන එක තියෙනවා අවපක්ෂය. ඒක නතර වෙන්නේ අමාවක දවසේ. පුරපක්ෂය නතර වෙන්නේ පසළොස්වක දවසේ. එතකොට ඒ අනුව ගත්තට පස්සේ ඒ අනුව තමයි මේ ඊටාත්ම විද්‍යාත්මක විශ්වයට අනුකූල වෙච්ච ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට පන්න රාශිය කියනකොට අර විදිහට පුන් රැසි පොහොය සොළොස් කලාවෙන් පිරිපුන් චන්ද්‍රයා තියෙන එදවස. මොකද චන්ද්‍රයා පිරිපුන් කියලා කියන්නේ ඒක කවුරුවක්වත් කරන දෙයක් නෙවෙයි. ඒක මේ ස්වාභාවික පරිසරයේ සිද්ධ වෙන යම් විපර්යාස. ඒක සිද්ධ වෙලා තමයි සද සම්පූර්ණ බවට පුන් සඳක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ සඳ කලාවෙන් අඩු වෙලා ගිහිල්ලා අමාව කියනවා. ඒක දවස් 15 වෙනවා. සමහර ලාවට දවස් 14 ගෙදෙනවා. ඒක තවදුරට කතා කළ යුත්තක්. ඊට පස්සේ අමාවක පොය. එතකොට දැන් මේ කියන අමාවක හරි පසළොස්වක හරි තිටි ගන්නකොට දැන් අපිට කියනවානේ එක ඍතුවකට පොය තියෙනවා 6ක්. 6න් පොය 8ක්. පොය 8ක් තියෙනවා. පොය 8න් 3 වෙනි පොයයි 7 වෙනි පොයයි චතුද්දසී වෙනවා. එතකොට ඍතු 3ක් තියෙනවා. හේමන්ත ගිහිම වස්සාන. එතකොට ඍතු 3ට ඒතර පොය තියෙනවා 24ක්. පොය 24ක් තියෙනවා.
ඒ ඍතු තුනට පොහොය 24 ඒ කියන්නේ අවුරුද්දක් මාස 12යි ගත්තට පස්සේ එක අවුරුදු දවස් 30ක් ගත්තොත් පොහොය දෙකක් යෙදෙනවා. එතකොට දැන් ඒකේ ඒ ක්‍රමයට ගත්තට පස්සේ දැන් මේ කියන පුරපසළොස්වක අමාවක කියන එක ඒ කලාවන් පිරීම දවස් 15කින් වෙනවා, සමහර ඒවා 14කින් වෙනවා. 15න් පිරෙන එකට පන්න රසී කියලා කියනවා, 14කින් එක පිරෙනකොට එක අමාවක් කියලා චාතුද්දසී කියලා කියනවා. එතකොට ඒක තමයි නියම ක්‍රමය. දැන් අපට ඉරේ වෙනසක් දකින්න දෙයක් නැහැ. හඳේ තමයි අර වෙනස ඇති වෙන්නේ. ඒ අනුව තමයි මේ රටාව දිනවකවානු කාලවකවානු සකස් කරන්නේ. ඒක තමයි නියම ක්‍රමය. ඉර දිහා බලලා කෙනෙකුට එහෙම වෙනසක් ගන්නට බෑ. ඉර හැමදාම එක වාගේ. හැබැයි හඳ අනුව තමයි අර කාල පරිච්ඡේද ගන්නෙ, කාලය ගන්නෙ, දින ගන්නෙ, මාස ගන්නෙ, අවුරුදු ගන්නෙ. කොච්චර ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය කෙලිමේ චන්ද්‍රමාස ක්‍රමය. මේක තමයි නියම ක්‍රමය. ඒක නෙවෙයි සමහර කට්ටිය අහනවා මොකද මේ නත්තල් දවස හැමදාම 25ට එනවා, මොකද මේ වෙසක් පොය දවසේ එන්නේ නැති, එක දවසට මොකද මේ පොසොන් පොය එන්නේ නැති, එක දවසට මැයි මාසේ ජුනි මාසේ එහෙම එන්නේ නැති ඇයි කියලා අහනවා. ඉතින් හරි. මේක ස්වාභාවික නිසා ස්වාභාවික ක්‍රමය යනවා. අරක කෘතිම නිසා දවසුත් කෘතිමයි. එච්චරයි. එන්නේ එකයි. දැන් ඒක කාටත් පැහැදිලිනේ. දැන් පුරපක්ෂයට ටික ටික එනකොටම අපට සමහරට වැස්ස අඩු වෙන, සීත අඩු වෙන, සීත වැඩි වෙන, උෂ්ණය වැඩි වෙන, උෂ්ණය අඩු වෙන, ශරීර රෝග වැඩි වෙන, ශරීර රෝග අඩු වෙන. මේක තමයි පරිසරයේ ස්වාභාවික, මේක තමයි නැචරල් එක. ඉතින් ඒ අනුව තමයි මේ බුදුරජාණන් වහන්සේත් මේක දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්මයක් ස්වාභාවික, බුදුරජාණන් වහන්සේගේ සරල ධර්මයක් ස්වාභාවික සිද්ධාන්ත පදනම් කරගෙන තමයි දේශනා වෙලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ස්වාභාවික විශ්වයේ තවත් ඒකකයක්. ඉතින් ඒ නිසා තමයි මෙතනදී මේ අර අපට පොය බෙදලා යනවා දින වශයෙන්. අර කියන දින 14කින් කලාවන් පිරීම හෝ කලාවන් සම්පූර්ණයෙන් පිරිහීම වුණා නම් ඒකට කියනවා චාතුද්දසී කියනවා. දින 15ක්ම සම්පූර්ණ වුණා නම් කලාවන් පුන් රැසී එන්නට හරි අමාවක් වීමට සම්පූර්ණයෙන් අමාවක් එන්නට හරි ඒකට පන්න රසී කියලා කියනවා. ඉතින් සාමග්ගය කියනකොට ඒක නිත්‍ය වශයෙන් කෙරෙනවා නෙමේ, සංඝයා අතරේ සංඝ භේදයක්. දැන් සංඝ භේදය කියනකොටත් දැන් මිනිස්සු කියන්නේ මිනිස්සු සංඝ භේදය කරනවා. අර පන්සලේ මේ පන්සලට කේලම් කියලා සංඝ භේදය කරන්න එපා කියනවා. සංඝ භේදය ඔය එක එක්කෙනාට කරන්නට බෑ. උපසම්පන්නෝ සමාන සංවාසං ඨිතෝ භික්ඛුයේව සංඝම් භාක බින්දති. උපසම්පදා වූ සමාන සීමාවක සිටියා වූම උපසම්පදා භික්ෂුවකටම තමයි පුළුවන්කම තියෙන සංඝය ભેද කරන්න, සංඝයා ඉරිතැලීම් ආදිය කරවන්නට, අසමගිකම් ඇති කරවන්නට හැකි වුණාට සාමණේරයෙකුට උපාසක උපාසිකාවකට සංඝ ભેදය කියන එක කරන්න පුළුවන් උපසම්පදා භික්ෂුවකට එකම සීමාවකදී සංඝ පිරිස් දෙකක් විදිහට ඉඳගෙන විනය කර්ම කළොත් පමණයි ඒ උපසම්පදා භික්ෂුවකට පමණයි සංඝ ભેදය කළ හැකි වෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ කියන විදිහට සංඝයා යම් අවස්ථාවක බිඳුනා නම් සංඝයා නැවත සමගි වුණා කියන එක, අපි එකතු වුණා, අපි දැන් විරසකයක් නෑ කියලා බෑ. ඒක නිල වශයෙන් සහතික කරන නිල ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බෙදිච්ච සංඝයා එකතු වෙලා පාමොක් උදෙසන්නට ඕනේ. ඕනෝක තමයි ඔය දින වශයෙන් ඔයක බෙදුනට පස්සේ උපෝසථය. කාරක ඒ පොහොය කර්මයට සම්බන්ධ වෙන භික්ෂුන් වහන්සේලා. අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා 4 නමක් හෝ ඊට වැඩි. ඒකට කියනවා පාමොක් උදෙසීම කෙලින්ම කරනවා. එතකොට 3 නමක් ඉන්නවා. එහෙනම් ඥාත්තිය තියලා සංඝ ඥාත්තිය තියලා පාරිශුද්ධ උපෝසථය කරනවා. 2 නමක් නම් ඇවැත් දෙසාගෙන උන්වහන්සේලා දෙනම පාරිශුද්ධ උපෝසථය කරනවා. තනි 1 නමක් ඉන්නවා නම් ආපත්‍ය දේශනා කරගෙන නැත්නම් ආපත්‍ය වුණේ නැත්නම් Tamanටම අදිෂ්ඨාන කරන්න පුළුවන් අද මගේ පොහොය දවසයි. දැන් මේකෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සංඝ පිරිස 4 නම 5 නම ආදී වශයෙන් වැඩි ඉන්න තැන්වල නම් එතකොට දැන් පාමොක්කු දේශනවා. එතකොට ඒ ශික්ෂාපද 220ම කියන නිසා උන්වහන්සේලාට එතකොට ඒක ආවර්ජනයක් වෙනවා. එතකොට 3 නම 2 නම 1 නම වාගේ ඉන්න තැන්වලට එතකොට ඒක ආවර්ජනයක් වෙන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒක නිසා තමයි අද අපේ පොහොය දවස. ඉතින් හොඳම ක්‍රමය තමයි එදාට ප්‍රාතිමෝක්ෂයේ තමන් පොත හරි අරගෙන බලා ගන්න එක. ශික්ෂාපද ටික. එතකොට
සුනන්තු මේ අයස්මන්තෝ යදායස්මන්තානම් පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පාරිශුද්ධ උපවතං කරයාම කියලා තුන්නමක් ඉන්නකොට තුන්නම එකතු වෙලා ඒ විදිහට ඔවුන් අර දෙන්න එකතු වෙලා පාරිශුද්ධ උපවත පරිසුද්ධෝ අහං බන්තේ හරි ආවුස්සෝ හරි කියලා ගැලපෙන විදිහට පරිසුද්ධෝ අහං බන්තේ පරිසුද්ධෝතිමන් ධාරේත වැඩි හිටිනම්. එතකොට මම පිරිසිදුයි මගේ පිරිසිදු බව මම ශික්ෂාපද කැඩිලා නැහැ. මාතින් කැඩුනා නම් ඒවට මම ප්‍රතිකර්ම කරගත්ත. දැන් මම ප්‍රකෘති සීලයෙන් පිරිසිදුව ඉන්නවා ස්වාමින් වහන්සේ පිළිබඳව දැනගන්නාසේක්වා. ඉතින් අනෙක් ස්වාමින් වහන්සේලා ඒතර ඉතුරු දෙනමත් ඒ විදිහට කියනවා. ඉතින් ඔය කියන ඊළඟට එන දැන් එතන සංඝෝපෝතය ඊළඟට ඝන උපෝසතය. ඊළඟට දෙනමත් එකතු වෙලා ආර විදිහට ඒ විදිහටම කරගන්නවා ස්වාමිනී මම පිරිසිදුයි. ඒ පිළිබඳව ස්වාමින් වහන්සේ දැනගන්නාසේක්වා. අනෙක් ස්වාමින් වහන්සේත් ඒ විදිහට කියනවා. ඊට පස්සේ තම අදිෂ්ඨාන කරගන්නවා අද මට චාතුද්දසී පෝයයි අද මට පන්නරසී පෝයයි කියලා තමාම ඒක මතක් කරගන්න අදිෂ්ඨානයක්. අර එක ස්වාමීන් වහන්සේනමක් මට කියනවා මට ඉතින් ඇවැද්දසා ගන්න යන්න තැනකුත් නැහැ. මං තනියම ඉන්නේ බොහොම ඈතක ඉන්නේ. ඒ වුණත් මම පෝය දවසට මම හිතේ මතක් කරගන්නවා අද පන්නරසී පෝය දවස අද චාතුද්දසී පෝය දවස හරි වටිනවා ඉතින්. ඒක හරි වටිනවා. උන්වහන්සේ කියන මට ඉතින් අදිෂ්ඨාන පොහොයක් වශයෙන් කරන්නට බෑ. මොකද දුෂ්කටපත්තියක් හරි වෙලා තියෙනවා නම් නබික්කවේ සාපත්ති කියලා තියෙනවනේ. ආපත්‍ය සහිත කෙනා පොහොය කරන්නට එපා කියලා. උන්වහන්සේ කියන මම ඉතින් මතක් කරගන්නවා. ඉතින් ඒක තමයි යථාර්ථ ක්‍රමය. ඒක තමයි නියම ක්‍රමය. කත්තබ්බාකාර කළ යුතු ආකාර වශයෙන් තව 3 ආකාරයි. ඒ කියන්නේ අර 4 නම් 5 නම් ආදී වශයෙන් වැඩිපුර ඉන්නවා නම් පාමොක්ක දෙසීම. ඊළඟට අර මම දැන් අපිට ඒකත් කියවුණා මම හිතන්නේ. දෙවෙනි ක්‍රමයේ දෙනම 3 නම එනකොට අර පාරිශුද්ධ උපෝසතිය. තනි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නකොට අදිෂ්ඨාන උපෝසතිය. ඕක තමයි නව ආකාරයකට බෙදිලා යන්නේ. ඒක ඉතින් අර මෙහෙමයි. දැන් ගිහි කෙනෙකුට ඔක හිතා ගන්නට අමාරුයි. මොකද මේ කියන ක්‍රම. නමුත් ඕකෙන් සමස්තයක් පොහොය කිරීම තුලින් බලාපොරොත්තු උපෝසතෝ සමග්ගත්තාය. එහෙම තියෙනවනේ. නෑ උපෝසතෝ පාරිශුද්ධත්තාය. පවාරණා සමග්ගත්තාය කියලානේ තියෙන්නේ. ඒතොර මේ පොහොය කිරීම වෙන මොකටවත් නෙවෙයි. දැන් ගිහි පින්වතුන් පොහොය සමාදන් වෙන්නේ වෙනතරට ශික්ෂාපද රැකලා තමන්ගේ කෙලෙස් තුනී කරගෙන ධර්මඥානෙ දියුණු කරගෙන භාවනාඥානෙ දියුණු කර ගැනීම සඳහානේ. දැන් මේකේ හැම එකක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ අර සීලයේ පිරිසිදුකම පිළිබඳව ඇගීමක් ආවර්ජනා කර ගැනීමක් කරලා එහෙම දැන් ඔය බුරුම රට එහෙම ඉතින් ඔය මේ පොහොය කරලා එළියට ස්වාමීන් වහන්සේලා වඩිනකොට ඉතින් 100 ගණන් ඉන්නකොට දෙපැත්තෙන් හරියට දායකයත් වෙනවලුනේ. ඇවිල්ලා දෙපැත්තෙන් දෙගෙන අඩු මාසේ හනුන් කූරු පෙට්ටියක් හරි ඉටිපන්දමක් හරි පහන් තිර ටිකක් හරි මොනවා හරි පූජා කරනවලුනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා පොහොය කරලා යනකොට හරීම පිරිසිදුයි කියලා. ඉතින් අපේ රටට ඉතින් ඒක මොන ක්‍රමයක් නිසා හරි ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේ වටිනාකම පොහොය කරනවා කියවට පස්සේ ඉතින් මේ ඇත්තටම වෙන මොන ආගමේද වෙන මොන දර්ශනයේද මොන විද්‍යාවේද මේ වගේ ක්‍රමයක් තියෙන්නේ. දවස් 15න් 15ට එකතු වෙලා මේ ශාසනයේ නිල වශයෙන් බරදරන පිරිස සංඝ පිරිස මෙහෙම කරනවා කියනකොට වෙනත් ආගමක මොකද්ද තියෙන්නේ යතින් බලනකොට ඒ නිසා හරි ගෞරවණීයයි සම්භාවනීයයි. නමුත් මේවා සමාජයට විවෘත වෙලා නැහැ. සමාජයට විවෘත කරන්නට ඉන්න උදවියගෙන් ඒක හරියට වෙලා නැහැ කියන එක තමයි අවසාන ඵලය සිද්ධ වෙලා තියෙන්නේ. ඔබට යම් බල අදහසක් ලැබෙන්නට ඇති මේ උපෝසතය පිළිබඳව විශේෂයෙන්ම ගිහි සුපින්නතුන් වශයෙන් ඔබට මේ ආගන්තුක කරුණු වෙන්නට පුළුවන්. නමුත් අපගේ මේ සාකච්ඡා මාලාව සමග දිගටම අප හා සමග ඒකාත්මික වන්න. එතකොට ඔබට නැවත නැවත ඒ විනය කරුණු විනය පද අසන්නට ලැබේවි. ඒ තුලින් ඔබගේ ඒ විනය සම්බන්ධ දැනුම තවදුරටත් වඩා වර්ධනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ විස්තර කරපු තැනකින් මට මතුණු ප්‍රශ්නයක් ඉස්මතු කරගන්නට විග්‍රහ කරගන්නට මේ චන්ද්‍ර මාස ක්‍රමයේ සහ මේ සම්මුති ව්‍යවහාර සම්මුති මාස ක්‍රමයේදී
දැන් මෙතන ස්වාමීන් වහන්සේ මේ දින ගණන් වල යම්කිසි ඝට්ටනයක් තියෙනවා දැන්. ඍතුවකට පොහොය බලනකොට දැන් ඍතුවකට චාතුර්දශී දෙකක් හැදෙනවා. ඊළඟට පන්නරසී 6ක් හැදෙනවා. ඒතර චාතුර්දශී දෙකක් වුණාම මෙතන දින 28යි. පන්නරසී 6ක් වුණාම මෙතන දින 90යි. එතකොට ඍතුවකට දින 118ක් තමයි අපේ චන්ද්‍ර මාස ක්‍රමයේදී හැදෙන්නේ. එතකොට ඒ වගේ ඍතු 3ක් වර්ෂයකට එකතු වුණාම දින 354ක් දින වශයෙන් බැලුවොත් 354ක් තමයි මේ චන්ද්‍ර මාස ක්‍රමයේදී වර්ෂයකට ඇතුළත් වෙන්නේ. නමුත් අපේ සම්මුති දින කැලෙන්ඩරය තුර ඒ දින 365ත් එක්ක බලනකොට හැම අවුරුද්දකම මේ දින 11ක වගේ පරතරයක් හැදෙනවා ස්වාමීන් වහන්සේ. මේ පිළිබඳව එතකොට මේ පරතරය අපි ගලප ගන්න කොහොමද? ඒක නිසානේ අපි අර අධික අවුරුද්දක් කියලා හදාගන්නේ. අධික අවුරුද්දක් කියලා. ඒක නිසානේ සමහර අධිවෙසක් කියලා තියන්නේ අර. ඒ කියන්නේ එක මාසයකට දෙකක් ඇවිල්ලා අවුරුදු 4න් 4ට මේක සිද්ධ වෙනවා. අවුරුදු 4න් 4ට මේක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අර ඔක්කොම අර මුලම අවුල් වුණාට පස්සේ සමස්තයම අවුල් වෙනවා. නැත්තම් ඔය කියන 354 තමයි අනිවාර්යයෙන්ම අවුරුද්දක් කියලා කියන්නේ. ඒ විදිහ ගත්තනම් කිසි ගැටලුවක් නැහැ ඉතින්. නමුත් ලෝකේ හැමදාම මිත්‍යාව කෘතිම දේ සිතලූ දේවල් එක එක්කෙනාගේ තමයි ලෝකේ ඒ බොරු උඩනේ ලෝකේ යන්නේ. ඉතින් ඒකට තවත් නිදසුනක් තමයි මේක. ඔව්. ඒතකොට දැන් අවුරුද්දකට දින 11ක පරස්පරයේ අවුරුදු 3ක් යනකොට දින 33ක් වගේ හැදෙනවා. ඒක ගලප ගන්න තමයි අර අධික අවුරුද්දක් කියලා යනවා ඒ වගේ එහෙම තමයි. ඔව් ඔබටත් ඒ ගැටලුව තියෙන්නට ඇති මොකද වර්ෂ 3ක් විතර යනකොට අලුතෙන් එකතු වෙන අධිපොහොයක් කියන එකක්. එතකොට නිරන්තරයෙන්ම ඇති වෙන ප්‍රශ්නයක් තමයි අධිපොහොයක් කියලා එකක් තියෙනවා. මේ අධිපොහොය හැදෙන්නේ කොහොමද කියන එක. ඔබටත් ඒ පිළිබඳ යම්කිසි දල අදහසක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔය ක්‍රමය නිසාමනේ දැන් අර උපසම්පදා වෙනකොට ඒක එකතු කරලා ගන්න. උපසම්පදා වෙන්න සාමණේර නමකට අවුරුදු 20ක් ඉන්නට ඕනේනේ. එතකොට ඒ 20 මේ විවහාරයේ තිබුණට අවුරුදු 20 කියලා අපට කිසි ප්‍රශ්නයක් නෑ. අර විදියට ගන්න පුළුවන් කෙලීම ඒ අපි කියමු ඒ කුල පුත්‍රයාගේ අවුරුදු 19ක් හදලා අර ඔක්කොම කපා හරින්න පුළුවන්. ඒ කියන්නේ එයා ඒ කාලේ ඉඳලාම එයාගේ අවුරුදු ගාන ওই 354න් අවුරුදු ගාන ගත්ත හැකි. දින 354ක් අවුරුද්දයි දින 354ක් අවුරුද්දයි කියලා ඒ ගානට අවුරුදු ගාන හදලා ඉතුරු වෙන ටික අයින් කරලා එයාට උපසම්පදා වෙන්නට පුළුවන්. 365 අවුරුදු එකතු කරන්නට ඕනේ. 354 අවුරුදු එකතු කරලා ඒ විදියට අවුරුදු ගාන 20 පිරුණා නම් ඒ 20නුත් ඕනනම් මෞකුසේ හිටපු කාලයත් අයින් කරලා දාලා අවුරුදු 18න් විතරේ පැත්තෙන් බලනකොට උපසම්පද වෙන්න පුළුවන්. අන්න එහෙමයි. එතකොට එතනදී අර භාග්‍යතුන් වහන්සේ 20 වස් සම්පූර්ණීම කියන එක අදහස් කරන්නේ මේ අපේ චන්ද්‍ර මාස ක්‍රමය තමයි. ඉතින් චන්ද්‍ර මාස ක්‍රමය ඔය මේ බෝසතාණන් වහන්සේගේ විවිධ ජීවිතයේ විශේෂ සිදුවීම් සුවිශේෂ සිදුවීම් ගාක් වෙලා තියෙන මේ කියන දවස්වල ඉතින් මේක හරිය පැහැදිලි දෙයක්. දැන් මේක මේ කෘතිම ක්‍රමයට ගියාට චන්ද්‍ර මාස ක්‍රමයට යනකොට සමහර ලෙඩ ඕන්න කාලපක්ෂයේදී වැඩි වෙනවා. දැන් අර්ශ සමාරු ඉසරද ඒක තමයි නියම ක්‍රමය. මේ ග්‍රහලෝකේ අපි මේ විශ්වයේ අපි ලොක්කො කියලා හිතන් හිටියට අපිත් මේ විශ්වයේ මේකක. ඊළඟට දැන් ওই කාන්තාවන්ගේ යම් ශරීරගත සිද්ධ වෙන මේ සිදුවීම් ಜಾති ඒවා සිද්ධ වෙන ඒ කාලවලදී කාන්තාවන්ගේ මිනිස්සුන්ගේ පමණක් නෙවෙයි සතාසිව්පාවගේ පවා එහෙම තියෙනවා. දැන් ඊළාට දරුවෝ ලැබෙන්න ඉන්න අයට යම් වෙනස්කම් ඒ කාලවලදී සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි ක්‍රමය. ඉතින් ඒක කෘතිම ක්‍රමය නෙවෙයි. ඒක නිවැරදි ක්‍රමය. ඒක තමයි ස්වාභාවික ක්‍රමය. බුද්ධ ආගමත් මේ කියන්නේ නැචරල් ට්‍රුත් කියලා. ඔය කාරණත් නැචරල් ට්‍රුත්. ඒ කියන්නේ ස්වාභාවික සත්‍ය. ඉතින් ඒ කාලේ ඒ බව බුද්ධ ධර්මයේ පටන් ගන්න ප්‍රාථමික තැන ඉඳලා චතුරාර්ය සත්‍ය බුද්ධත්වයෙන් අවබෝධ කිරීම දක්වා මේ ස්වාභාවිකත්වය කියන මේ කාරණය තමයි ඒකේ පදනම. ඒ නිසා එහෙමම තමයි ආයුතු වෙන්නේ. ඉතින් ඔබට ලොකු අදහසක් ලැබෙන්නට ඇති මේ උපෝසථය පිළිබඳව. ඒ වගේම ස්වාමීන් වහන්සේ විස්තර කරපු තැනක මට නැවතත් තව ගැටලුවක් මතුවුණා මේ අදිෂ්ඨාන උපෝසථය සම්බන්ධව. මේ අදිෂ්ඨාන උපෝසථයේදී අර ඇවත් දෙසා ගැනීමේ ගැටලුව යම් කිසි ඇවත් වලට පත් වෙලා තිබුණා නම් ඇවත් දෙසා ගැනීමේ ගැටලුව මේ පිළිබඳව. මෙතනදී ස්වාමීන් වහන්සේ දැන්
යම් කිසි භික්ෂුවකට දැන් මෙහෙම අදහසක් ඇති වුණොත් මගේ මෙන්න මේ ඇවත් සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ ශික්ෂාපද මේ ඛණ්ඩන සිද්ධ වෙලා තියෙනවා මම යම් උපසම්පන්න භික්ෂුවක් හමු වුණාම උන්වහන්සේ ඉදිරියේ මගේ පාරිශුද්ධත්වය මම ඇවත් දෙසාගෙන කරනවා එහෙම හිතාගෙන අදිෂ්ඨාන කරන්න පුළුවන් නිසා එහෙම දේශනාවක් නැහැ. මොකද උපෝසතෝ පාරිශුද්ධත්වය කියලා කියනවනේ. ඒ නිසා එහෙම කරන්නට බෑ. ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙනත් තැන් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ දේවල් වලින් අර ගරුකාපත්ති සංඝාදිශේෂ වලට වගේපත් වුණාට පස්සේ නම් මට දැන් උපසම්පදා භික්ෂුවක් නැහැ සුදුසු භික්ෂුවක් හම්බුනාට පස්සේ මම ඇවැත් දෙසා ගන්නවා කියලා කිව්වොත් ඒක අර වැසුවා කියන හැංගුවා කියන සංඛ්‍යාවට යන්නේ. එහෙම මිසක මෙතනදී අපට කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා ඔක්කොමලා ආපත්‍යයටපත් වෙලා ඉනවනම් සභාගාපත්‍යයකට ළඟ විහාරස්ථානයකට යවලා එක භික්ෂුවක් එයා ඇවැත් දෙසාගෙන ආවට පස්සේ දෙසා ගන්න කියලාත් කියනවනේ. ඒ නිසා මෙතන එහෙම කිසිම ව්‍යතිරේකයක් නැහැ. එහෙම ව්‍යතිරේකයක් නැහැ. පස්සේ මම ඇවැත් දෙසා ගන්නවා දැනට මම පොහොය කරගන්නවා කියලා නබික්කවේ සාපත්ති කියන පොසටෝ කාතබ්බෝ ආදී වශයෙන් තියෙනවනේ. ඇවත් සහිත කෙනා පාමොක් අහන් ශ්‍රවණය කරන්නත් එපා කියලා තියෙනවනේ. ඒකයි. දැන් නිදාන උද්දේශේ බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. උපෝසතේ පිළිබඳව උපෝසත පදේ පිළිබඳව අපි මේ විදිහට පුළුල් අර්ථකථනයක් ලබා ගත්තා. ඒ වගේම නිදාන උද්දේශයේ ඉදිරියට සජ්ජායනාවේදී තවත් විශේෂී පදයක් තමයි මේ සංඝ කියන පදය. සුනාපමේ භන්තේ සංඝෝ අජ්ජෝපසතෝ ඒ විදිහට යනකොට මේ සංඝ කියන පදේ පිළිබඳව යම් මේ විනයට අදාළව ලොකු විග්‍රහයක් තියෙනවා. දැන් සංඝ කියන පාලි පදේ යම් අර්ථයක් තියෙනවා. ඒ අර්ථයමද විනයට එන්නේ. විනයට එනකොට ඒක කොහොමද බෙදෙන්නේ? ඒතර මේ සංඝ කියන පදේ පිළිබඳව අපි බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේගේ. ඔව්. දැන් මට තව කාරණයක් ඔය කියනකොට දැන්ම මේ මතක් වෙච්ච කාරණයක් අර ඉස්සරහා එක පිළිබඳව බලන්න දැන් ඒක දැන් ශාසනයේ සෑම විනය කර්මයක් කරන්න ඉස්සරලාම ඇවැත් දෙසා ගැනීම කියන වරදක් වුණා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්මය කර ගැනීම කටයුත්ත තියෙනවා. එතකොට දැන් ගිහි සමාජයේ බැලුවට පස්සේ වැදගත් කටයුත්තකට ඉස්සරලා අපි පන්සිල් දෙනවා. ඒතර පන්සිල් දුන්නත් එතකොට මෙතන යමන්න හිතන්න ලොකු දෙයක් තියෙනවා. එතකොට දැන් මිනිස්සු වැදගත් කටයුත්තකට ඒ කියන්නේ අපි කියමුකෝ රැකියාවකට යනවා. උත්සවයකට යනවා. පාර්ලිමේන්තුවට යනවා. ඉගෙන ගන්න යනවා. විභාගයකට යනවා. උගන්වන්න යනවා. තවත් ශිල්ප ශාස්ත්‍ර ආදී කටයුත්තකට යනවා. කොච්චර මේක වැදගත්ද කියන එක කෙලෙසුන්ගෙන් භරිත වෙච්ච සහ නෝගත් ධර්මයක් නොදාන මිනිස්සුන්ට මේක නොතේරුණාට ඒවා කොච්චර වැදගත්ද කියලා තේරෙනවා. දැන් අපට බණකට යනකොට එක පාරට මතක් වෙනවා මේ වෙලාවේ ආපත්‍යක් වෙලා තියෙනවාද යනාදී වශයෙන් මතක් වෙනවා. අචිත්තකාරී එහෙම නැත්නම් පොඩි ශික්ෂාපදයක් කඩවීමක් කියලා. එතකොට අපට බණට යන්න ඉස්සරලා ඇවැත් දෙසාගෙන ගියොත් ඒක මනසට ලොකු පෞරුෂයක් ශක්තිමත් ගතියක් වෙනවා. කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී ඇවැත් නොවන කෙනෙක් නෑ ආපත්‍ය සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට දැන් මෙන්න මේ විදිහට බැලුවට පස්සේ සාමාන්‍ය ගිහි පින්වතුන්ට මේක කාවැදුනොත් කොච්චර වැදගත්ද? ඒ කියන්නේ විශේෂිත කටයුත්තකට යනකොට කටයුත්තක් කරන්න හිතනකොට යා පන්සිල් අධිෂ්ඨාන කරනවා. ඉතින් ලොකෝ පෞරුෂයක් අර විසරදෝ පරිසං උපසංකමති කියන ආකාරයට ලොකෝ පෞරුෂයක් සහ නිතර නිතර සිල් සමාදන් වෙනවා. නිතර නිතර සිල් අධිෂ්ඨාන කරනවා. එතකොට කැඩුනත් එයා කැඩෙනවා කියලා එතකොට හොඳටම දන්නවා. කැඩිච්ච නිසානේ ඒ වැඩේට ඉස්සෙල්ලා නැවත වතාවක් පන්සිල් ගන්නෙ. කොච්චර වැදගත්ද? මොකද ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා අධිෂ්ඨාන කරන එක නරක දෙයක්ද? සොරකමෙන් වැළකෙනවා කියලා අධිෂ්ඨාන කරන එක නරක දෙයක්ද? කාමයේ වරදව හැසිරීමෙන්, මුසාවාදයෙන්, බේබදුකමෙන් වැළකෙනවා කියලා අධිෂ්ඨාන එක නරක දෙයක්ද? කේලම් සැඩපරුස වචන වලින් වැළකෙනවා කියලා අධිෂ්ඨාන කරන එක නරක දෙයක්ද? එතකොට නරකද කියන එක Tamanටම වග විභාග කරගන්නට පුළුවන්. Tamanට කෙනෙක් බැන්නොත් උඹ මිනිමරුවෙක්, උඹ වංචනිකයෙක්, උඹ සල්ලාලෙක්, උඹේ දරුවා හොරෙක්, උඹේ දරුවා මංකොල්ලකාරයෙක්. එතකොට තේරෙනවා ඒක කොච්චර නරකද කියලා. ඒ නිසා කොච්චර මේ ධර්මය එක තමයි තින් ලෝකේ ස්වභාවය. ලෝක සත්වයා ධර්මාර්ගයට එනවා කියන එක ගංගාවක ඉහළට යනවා වගේනේ.
ඉතින් ඒ තත්ත්වය තමයි ගංගාවට පහළට යන විදිහට තමයි ඉතින් බහුතරය හැදිලා තියෙන්නේ සත්වයන්ගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප ඒ විදිහට තමයි බර වෙලා තියෙන්නේ. දැන් ඔතන සංඝ කියනකොට ඒක හරි පුළුල් වචනයක්. සංඝ කියනකොට සංඝ කියන එකේ සකුණ සංඝෝ කියලාත් කියනවනේ. එතකොට කුරුළු සමූහයක්. එතකොට දැන් මෙතනත් කියන්නේ සමූහයක් කියන අර්ථය තමයි මෙතන තියෙන්නේ. එතකොට භික්ෂු සමූහයක් සංඝ කියලා කියනවා. සංඛ්‍යා වශයෙන් වෙන්න පුළුවන්, ගුණ ධර්මයන්ගෙන් වෙන්නට පුළුවන්, සමූහය සංඝ කියලා හඳුන්වනවා. එතකොට දැන් මෙතනදී ඔකේ බෙදීමක් තියෙනවා සංඝ කියන එක. ඒ කියන්නේ සම්මුති සංඝ, දක්ඛිනේය සංඝ කියලා මුලින්ම බෙදීමක් තියෙනවා. සම්මුති සංඝ කියලා කියන්නේ උපසම්පදා ස්වාමින් වහන්සේලාගේ විනය කර්ම කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සංඛ්‍යා සංචිත තියෙනවා. ප්‍රමාණ සමූහ තියෙනවා. අන්නේ උපසම්පදා ස්වාමින් වහන්සේලාගේ ප්‍රාමාණික සමූහ තමයි මේ සම්මුති සංඝ කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ චතුවග්ගික සංඝ, පංචවග්ගික සංඝ, දසවග්ගික සංඝ, විසතිවග්ගික සංඝ, අතිරේක විසතිවග්ගික සංඝ කියලා පස් ආකාරයකට බෙදලා යනවා. ඒතකොට චතුවග්ගික සංඝ කියලා කියන්නේ උපසම්පදා 4 නමකකින් කරන්න පුළුවන් විනය කර්ම තියෙනවා. දැන් පිරිකර සංඝ සතු කරලා හැම ලැබුණා නම් ඒ පිරිකර ඒ ස්වාමින් වහන්සේලා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් පෞද්ගලිකව එතනදී අපලෝකන කර්මයක් කරනවා. ඉතින් අපලෝකන කර්මය කියන මේ යග්ගේ භන්තේ සංඝෝජානාතු අයම් පඨමෝ භාගෝ මහා තේරාසාරි තේරාසාරි පාපුනාති අවශේෂා භාග අම්මාකම් පාපුනාන්ති. ස්වාමිනි මේකේ ප්‍රථම කොටස උසස්ම කොටස ලොකු ස්වාමින් වහන්සේටයි සෙසු කොටස් අපටයි කියලා ඉතින් අටපිරිකර හරි මොනවා හරි කමන්නේ. සංඝික දේවල් බෙදා ගන්නවා. එතකොට අන්න එකට අර කියන උපසම්පදා ස්වාමින් වහන්සේලා 4 නම හොතටම ප්‍රමාණවත්. එතකොට ඊට පස්සේ අපට තියෙනවා පවාරණ කර්ම තියෙනවා. ඊළඟට මධ්‍ය මණ්ඩලයේ හැර සෙසු ප්‍රදේශවල උපසම්පදාව ඌණ ගණයාගෙන් කරන්න කියලා කීවා, අඩු ගණයාගෙන් කරන්න කියලා කීවා. ඒ කියන්නේ උපසම්පදා 19ක් උපසම්පදා කර්මයට අවශ්‍යයි. නමුත් උපසම්පදා 5 නමකකින් කරන්න කියලා කීවර සෝණ ස්වාමින් වහන්සේ බොහෝ කාලයක් උපසම්පදා වුණේ නැහැ. කච්චායන ස්වාමින් වහන්සේට එක නමක් හොයාගෙන එනවා මේ නම උපසම්පදා කරන්න කියලා. තව නමක් හොයාගෙනවා 7-8 නම පිරෙනකොට තව එතනින් අඩු වෙලා 19 හරි කියලා ආයෙ කෙනෙක් හොයාගෙන යනකොට අතනින් තව 2-3 නමක් අඩු වෙලා. අන්නේ කියන ප්‍රත්‍යන්ත ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලාගේ තියෙන විරලකම හිඟකම නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවලට ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලයේ හැරෙන්නට ප්‍රත්‍යන්ත ප්‍රදේශවලට අඩු ගණයාගෙන් උපසම්පදා ස්වාමින් වහන්සේලා 5 නමකකින් උපසම්පදා කරන්න කියලා අනුදැන වදාලා. එතකොට ඒ කියන පවාරණ ළඟට ඒ කියන ප්‍රත්‍යන්ත ප්‍රදේශවල උපසම්පදාව කියන ඒ විනය කර්ම කරන්නට පුළුවන් 5 නමකකින් 4 නමකකින් බෑ. එතකොට ඒවට කියනවා ඒවට අවශ්‍යයි පංචවග්ගික සංඝ. ඊළඟට දසවග්ගික සංඝ. ඒ කියන්නේ අර මධ්‍යම දේශයේ උපසම්පදා කර්මාදී කටයුතු. ඊළඟට විසතිවග්ගික සංඝ. ඒ කියන්නේ විසතිවග්ගික සංඝ කිව්වට පස්සේ ඒක ඉතින් අබ්බහන කර්ම තියෙනවා. ඉතින් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් සොයන් වින්දනයට, කාන්තාවක සමග ඇඟාතපත ගෑමට රාගහිතෙන්, කාන්තාවක සමග අසභ්‍ය කතා කිරීම, වනචර තරුණයෙක් ඒ වගේම තරුණියකට කියන වචන කතා කිරීම, ඊළඟට කාන්තාවකගෙන් මවිතුන සේවනය ඉල්ලීම, කපුකම් කිරීම යනාදී වශයෙන් එතන තියෙනවා. එන්නේ ඒවා එකකටපත් වුණොත් එහෙම ඒ භික්ෂුවට අබ්බහණය කියලා කර්මයක් තියෙනවා. ඒ අබ්බහණ විනය කර්මයට උපසම්පදා භික්ෂුන් වහන්සේලා 29ක් ඕනේ. 4 නමකගෙන් බෑ, 5 නමකගෙන් බෑ, 10 නමකගෙන් බෑ, 29ක් අවශ්‍යයි. ආන් විසදිවග්ගික සංඝ කියනවා. එතෙන් එකතු වෙන සංඝයාට විසතිවග්ගික සංඝ. අපි කියමුකෝ 20කටත් වැඩිය. දැන් අපි යෝගාශ්‍රමයේ නම් සාමාන්‍යයෙන් 22නමක්වත් ගන්නවා. මොකද හේතුව බැරි වෙලාවත් ඔය අතරේ මහානකම නැති කරගත්තු එක උපසම්පදා භික්ෂුවක් කර හිටියොත් එහෙම අර අබ්බහණය කරගන්න භික්ෂුවගේ අබ්බහන කර්මය අවලංගුයි. ඒ නිසා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ නම් අපි දන්නේ අනිත් නිකායවල අනිත් සංස්ථාවල කොහොමද කියලා. රාමඤ්ඤ නිකායේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ නම් අබ්බහන කර්මය කියන, මොකද අබ්බහන කර්මය බරපතල එකක්.
මොකද ඒ ස්වාමීන් වහන්සේලාගෙන් වරදක් සිද්ධ වෙලා ඒකට හුඟක් වතාවත් කරලා මානත් පුරලා හුඟක් මහන්සි වෙලා ඉන්නේ දඬුවම් වශයෙන් ධර්මානුකූල දඬුවම් වශයෙන්. එහෙව් එකේ ඒකත් අඩාල වුණොත් ඒක බරපතලයිනේ. ඒ නිසා එතනදී කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා නම් උපසම්පදා 29ක් කියලා ගත්තට තව දෙනමක් විතරවත් එතෙන්ද අතිරේකයක් වශයෙන් අරගෙන තමයි අර අබ්බහන කර්මය කරන්නේ. ඉතින් අබ්බහන කර්මයට 20 වාගික සංඝ. ඊට පස්සේ 20ට වඩා වැඩි නම් අතිරේක 20 වාගික සංඝ ඒ සංඝයාට කරන්න බැරි විනය කර්මයක් නැහැ. මොකද 20 වර්ගික සංඝයාට සීමා සම්මතද ඔය හැම විනය කර්මයක්ම කරන්න පුළුවන් එතකොට. කරන්න බැරි විනය කර්මයක් නැහැ. ඉතින් අතිරේක 20 වාගික සංඝ කියනකොට ඒ ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඕනම විනය කර්මයක් පොහොය කිරීමක් වේවා, පවාරණයක් වේවා, ප්‍රත්‍යන්ත ජනපදවල උපසම්පදාවක් වේවා, මධ්‍ය ජනපදයේ උපසම්පදාවක් වේවා, ඕනම විනය කර්මයක් මොකද ඕන තරම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඔන්න ඔකට තමයි කියන්නේ සම්මුති සංඝ කියලා. ඔන්න ඔය ක්‍රමයට විග්‍රහ වන එකට තමයි සම්මුති සංඝ කියලා කියන්නේ. එහෙම නැත්නම් ජීවමාන කාලේ ආර්ය සංඝ, දැන් සම්මුති සංඝ, එහෙම බුද්ධ වචනයක් නැහැ. එහෙම බුද්ධ වචනයක් නැහැ. ඊළඟට දක්ඛිනේය සංඝ කියලා අනිත් කොටස බෙදෙනවා. ඒ කියන්නේ දක්ඛිනේය සංඝ කියන කොටසට එදින පැවිදි වූ දක්ඛිනේය කියන වචනේ තේරුම පිරිනමන දාණය දායකයාට මහත්ඵල වීමට ප්‍රතිග්‍රාහක සම්පත්තිය වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලා සුදුසුයි. ඒක සිද්ධ කිරීමට සුදුසුයි. දක්ඛිනේය වෙනවා. එතකොට ඒ කියන දක්ඛිනේය දක්ෂිනාවට සුදුසු කියන්නේ දක්ඛිනේයනේ. දක්ඛිනා නෙය්‍ය ප්‍රත්‍යයනේ. දක්ඛිනාවට සුදුසු. දැන් කරණීය කියන්නේ කල යුතු කිරීමට සුදුසු. ඉතින් ඒ වගේ මෙතනත් එතකොට දක්ඛිනේය කියලා කියන්නේ දාණය මහත්ඵල කිරීමට සුදුසු. උසස් දාණය මහත්ඵල කිරීමට සුදුසු කියනකොට එතෙන්ට ඇතුළත් වෙනවා එදින පැවිදි වූ කෙලින්ම දක්ඛිනේය කියන රහතුන් වහන්සේට. එතකොට එතෙන්ට ඇතුළත් වෙනවා එදින පැවිදි වූ සත්‍යවිරිදි සාමණේර නම ඉඳලා මහරහතුන් වහන්සේ. මක්නිසාද එයත් එදින පැවිදි වූ සත්‍යවිරිදි සාමණේර නමටත් රහත් වෙන්න උත්සාහ කළොත් පෙරපින් තිබුණොත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා දක්ඛිනේය සංඝ කියලා කියන්නේ අර විදිහට එදින පැවිදි වූ සාමණේර නමගේ ඉඳලා උපසම්පන්න අනුපසම්පන්න සියලුම ස්වාමින් වහන්සේලා රහතුන් වහන්සේ මේ මාර්ගඵලලත් නොලත් පෘතුග්ජන ඒ සියලුම ස්වාමින් වහන්සේලා දක්ඛිනේය කියන සංඝ කියන කොටසට ඇතුළත් වෙනවා. අන්න ඒ වගේ බෙදීම් මිසක සම්මුති සංඝ දක්ඛිනේය සංඝ කියන මේ පරාස දෙක, මේ ප්‍රධාන ශීර්ෂ දෙක යටතේ බෙදෙන ඔන්න ඔය වර්ගීකරණය හැරෙනට වෙනත් වර්ගීකරණයක් නැහැ. සම්බුද්ධ ශාසනයේ වෙනත් වර්ගීකරණයක් නැහැ. සංඝ කියන පදේ පිළිබඳ අපිට පුළුල් අර්ථ විවරණයක් ලැබුණා. මෙතනටම තවත් සමාජ කතාවතක තියෙන ගැටලුවක් ඉස්මතු කිරීම වැදගත් කියලා මම සලකනවා. මොකද ගිහි සමාජය තුළ ඒ වගේම නොයෙක් විදිහේ මතිමතාන්තර තිබෙනවා. මේ එක මතිමතාන්තරයක් තමයි මේ සංගීත කිරීම යන කාරණේ. එතනදී බොහෝ දෙනාගේ අපි තුළ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපි දානයක් ගත්තොත් ඒක සාංගික කරනවා කියලා කටයුත්තක් කරනවා. මේ කටයුත්ත සඳහා මෙන්න මේ සංඝ කියන කොටස සම්බන්ධ කර ගැනීමේදී සමාජයේ කතිකාවතක් තියෙනවා. මේ 4 නමක් අනිවාර්ය අවශ්‍යමයි. දැන් බොහෝ විට දානයක් සංඝ සතු කරනකොට අහනවා 4 නමක් අපිට හොයාගන්න පුළුවන්ද? 4 නමක් ඉන්නවද? ඉතින් මේ කියන ලද කාරණේ පිළිබඳවත් අපි සාකච්ඡාවට බඳුන් කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ සංඝ කියන පදය මෙතනදී අපි කතා වුණ නිසා ගරු ස්වාමීන් වහන්සේ. ඕක ඉතින් සම්පූර්ණයෙන් වැරදි. ඕක කොතෙකුත් කතා කරාට කතා කරන්නේ ස්වාමීන් වහන්සේලා බොහෝම 100ට 1 නමක් වාගේ තමයි කතා කරන්නේ. සමහරට එච්චරවත් නැහැ, මේක තෝරලා දෙන්නේ නැහැ. ඒ තෝරලා නොදෙන නිසාම මිනිස්සු හිතා ගන්නවා මුලාවට සංඝික දානයක් සංඝික කරන්නට උපසම්පදා 4 නමක් ඕනේ. දානයක් සංඝික කරන්න උපසම්පදා 7 නමක් ඕනේ. ඔයගේ මනෝභාවයන් හිතවල නගාගෙන ඉන්නවා.
ඒක ඊටාම් බරපතල තත්ත්වයක්. මොකද එහෙම වුණාට පස්සේ ඉතින් එහෙම උපසම්පදා අපි කියමුකෝ හිටියේ නෑ කියලා 4 නමක් ඒ අයත් හිතා ගන්නවා අපේ දාණය අද අසාර්ථක වුණා කියලා. එහෙමනම් බුද්ධ වචනයක් නෑ. ඉතින් ඒක වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාත් කියන්නේ ඒ කාලේ ආර්ය සංඝ, මේ කාලේ සම්මුති සංඝ, ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන් සම්මුති මහා සංඝ රත්නයට මේ දාණය සංඝසතු කරලා පූජා කරන්නයි සූදානම් වෙන්නේ කියලා ඔය වගේ මේ ස්වාමීන් වහන්සේලාම කියනවා. ඉතින් අර මේ ශාසනයේ ස්වාමීන් වහන්සේලා ඒ වගේ ඉවක් බවක් නැතුව අගකීම් විරහිතව කතා කරන එක, දේශන පවත්වන එක ඉතා බරපතල තත්ත්වයක්. ඒක ගොඩාක් ස්වාමීන් වහන්සේලා ওই විදිහම කරනවා. මොකද එහෙම කරනකොට දැන් බහුතරයට යන්නේ බහුතරය කියන පණිවිඩයනේ. ඉතින් මිනිස්සුන්ට කොච්චර මේක කියලා දුන්නත් ඒගොල්ලොත් අර මතයේම ඉන්නවා. මොකද ඒගොල්ලන්ට මේවා අහන්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒවා දැනගන්න අවශ්‍යතාවකුත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මෙහෙම මෙන්න මේ විදිහට කරා නම් ඒක හරි කියලා හිතේ මොකක් දෙකක් හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒවත් තේරුම් ගත යුතුයි. ඒක ඒවා ওই කාරණේ පමණක් නෙවෙයි. ඉතින් බොහෝ තැන්වල දැකලා තියෙන දෙයක්. මම දවසක් බණකට ගිහිල්ලා හවස පැය කහමාරක් විතර බණ කිව්වා. ගෙදරක පහෝදා සංඝික දානේ. මම ඒ බණේදී මම විනාඩි 30කට වඩා කාලයක් ගත්තා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වනකොට මෙන්න මෙහෙම කරන්න. ඕකේ ලොකු ප්‍රහේලිකාවක් ඇත්තේ නැහැ. ඔබේ ගෙදරට ඔබට බොහෝ උදව් කරලා තියෙන, ඔබ බොහෝම ගෞරවයෙන් සලකන, සම්භාවනීය, ඔබ ගුණයහපත් කියලා හිතාගෙන ඉන්න යම් කිසි අමුත්තෙක් දැන උගත්කම් තියෙන, ගුණයහපත්කම් තියෙන, ඔබට බොහෝ උපකාර ලැබිලා තියෙන, ඔබ සම්භාවනීයත්වයෙන් සලකන කෙනෙක් ගෙදරට එනවා. ඒ එන කෙනාට ඔබ කොහොමද කෑම ටික සකස් කරන්නේ? ඒ එන කෙනාට ඔබ කොහොමද තේපැන් සංග්‍රහයක් කරන්නේ? ඔන්න ඕක මතක තියාගන්න. ඒ කරනවටත් වඩා ටිකක් හරි ලොකුවට බුදුරජාන් වහන්සේට දාන බුද්ධ පූජාව තියන්න, බුදුරජාන් වහන්සේට ගිලම්පස දානේ ඒ විදිහට පිළිගන්නන්න කියලා කියනවා. මේ කොච්චර කීවත් ඒක කරන්නේ නැහැ. මන් නිතරම කියන පාත්තරයට දාන බෙදනකොට, පාත්තරේ නැත්තම් පිඟානට බෙදනකොට gedara තියෙන හොඳම පිඟාන ගන්න. අරගෙන මධ්‍යම පුරුෂයෙකුට කන්න පුළුවන් ප්‍රමාණයට හොඳට බෙදන්න. දැන් අමුත්තට ඒකටම ව්‍යංජන බෙදන්නේ නැහනේ. අමුත්තට වෙන වෙන දීසි වලට තමයි ව්‍යංජන බෙදන්නේ. අමුත්තටගේ හැඳි ටික ඒ වලටම ඔබලා තියන්නේ නැහනේ. ඒක වෙනම ප්ලේට් එකක් අරගෙන හැඳි ටික තියෙනවා. ඒකේ යටින් සර්විට් පේපර් කැලි කිහිපයක් තියෙනවා. ඒතර අමුත්තට අත හොදන්න වෙන කෝප්පයක් තියෙනවා. අමුත්තට වතුර ටික බොන්න වෙන ග්ලාස් හොඳ මේ වගේ තියෙනවා. අමුත්තට වතුර තියන්න වෙනම හොඳ ග්ලාස් එකක් උණු වතුර আদি වශයෙන් එහෙම තියෙනවා. අමුත්තට තැඹිලියක හොඳම ග්ලාස් එකකට දාලා එක වීදුරුවකින් තියලා ඒක පොඩි වීදුරුවකින් වහලා පිළිගන්නවා. අමුත්තට කිරි ටික කන්න කුඩා හැඳි. අමුත්තට පළතුරු කන්න වෙනම ගෑරොප්පුවයි එතන පොඩි හැඳි. දැන් මෙහෙම තියලා ඊළඟට ඔය හැම දෙයක්ම තියෙනවා. ඉතින් මං කියවා ඉතින් බුදුරජාණන් වහන්සේටත් මේ විදිහ කරන්න කියලා. ඒ කොච්චර කීවත් වැඩක් නැහැ. කොච්චර කීවත් වැඩක් නැහැ. ඒවා අහන්නෙත් නැහැ. ඒවට අවධානය යොමු කරන්නෙත් නැහැ. මම පහෝදා යනකොටත් බත් හැන්දක් විතර දාලා අඩියවත් වැහිලා නැහැ ඒ පාත්තරේ. ඊළඟට කිරි ටික ඒකත් අපි දෙපාරක් හැන්දෙන් කිරි ටික කනකොට තුන් පාරක් කනකොට ඉවරන ගානට. ඒ අනිත් ව්‍යංජන ජාතිත් ඒ වගේ. කියන්නේ අපි කෑම කනවා නම් ඒ බුදුරජාණන් වහන්සේට තියලා තියෙන ප්‍රමාණයෙන් අරගෙන බත් කටවල් 5ක් කනකොට ඒ ව්‍යංජනත් ඉවරයි. ඒ බතුත් ඉවරයි. ඉතින් ඔන්නෝම තමයි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියන්නේ. ඉතින් ඔන්න ඔය මට්ටමක් අපේ උදවියගේ තියෙන. මේවා ඉතින් කොච්චර කීවත් වතුර වීදුරුව තියන්නේ බොහෝම හුඬු කෝප් එකට. අපට ගෙනාලා හාමුදුරුවනේ මේ රන් තැඹිලි. හාමුදුරුවනේ මේ අපේ වත්තේ හැදිච්ච පැපවුල්. හාමුදුරුවනේ තවත් ටිකක් ගන්න. මම මේ ගෙදර මුදවපු කිරි එකකින් තව ටිකක් අපේ හාමුදුරුවනේ ගන්න. හාමුදුරුවනේ මේ හොඳම අයිස්ක්‍රීම් එකක් තව ටිකක් ගන්න හාමුදුරුවනේ. දැන් අපට දානේ බෙදනකොට එකපාරක් බෙදලා ආයෙත් වෙන හාමුදුරුවනේ තව බත් ටිකක්. එතකොට දැන් අපට බෙදලා තියෙන ටික, අපට බෙදන්න එන ටික සහ අපට බෙදලා තියෙන ටික බැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේට බෙදලා තියෙන ප්‍රමාණයට වඩා 10 ගුණයකට වඩා වැඩි. ඉතින් මේ මෙහෙම යන්න බෑ මේ ගමන. බුදුරජාණන් වහන්සේ කියපු ගමන මේ විදිහට යන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපු ගමන යන්න, බුදුරජාණන් වහන්සේ දුන්නු උපදෙස් වලට අනුකූලව පිළිපදින්න සූදානම් වෙන්න. දැන හෝ නොදැන හෝ ඒ ටික කෙරෙන්නේ නැත්නම් ඔබ බුදුරජාණන් වහන්සේ කියපු ගමනට ප්‍රවේශ වෙලා නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේ කියපු ගමනාන්තයට යන්නේ නැහැ.
එතකොට සානසරණී සාංගික කිරීම සඳහා අනිවාර්ය හතරක් අවශ්‍ය කියන කතාව එක සම්පූර්ණ වැරදි. එතකොට අපි තුමු උපසම්පන්න කවුරුවත් නැත්නම් සාමණේර හිමි නමක ඒත් ඇති ඒක නේද කියන්නේ එදින පැවිදි වූ සත්‍යවිරි සාමණේර නමත් ඔය දාන ටිකක් නෙවෙයි මුළු සේනාසනයක්ම සකස් කරලා පූජා කරන්නත් එදින පැවිදි වූ සත්‍යවිරි සාමණේර නමත් ඉමං කුටි සේනාසනං නැත්තම් ඉමං විහාරාරාමං භික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරන්න ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරන්න එදින පැවිදි වූ සත්‍යවිරි සාමණේර නමත් දක්ඛිනේය. ඒ නිසා හොඳටම ප්‍රමාණවත්. හිතෙයි අඩුව තියෙන්නේ අතන කිසිම අඩුවක් නැහැ බුද්ධ වචනයට අනුකූලව. ඔබටත් බොහෝ කාලයක පටන් තිබුණු යම් මිත්‍යා අදහසක් ඒට නිවැරදි ධර්මානුකූල විනයානුකූල නිවැරදි පිළිතුරක් ඔබට ලැබෙන්නට ඇති. අපි ඒ ගැන අවංකවම සතුටු වෙනවා මේ සාකච්ඡා මාලාවන් තුළින් අපගේ යම් වැරදි මති මතාන්තර තියෙනවා නම් ඒවා දුරු කරගන්නට එක්කෙනෙක් හරි ඒ වැරදි මති මතාන්තර දුරු කරගත්තොත් මේ සාකච්ඡා මාලාව නැසුරු කරගෙන ඒක අපිට ඉරාමි සතුටක් අපගේ අරමුණ ඉෂ්ට වෙනවා කියලා අපිට සතුටු වෙන්නට පුළුවන්. එහෙමනම් නැවතත් අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු. ඒ නිදානුද්දේශයේහි අපි පද දෙකක් වැදගත් පද දෙකක් උපෝසත කියන පදේ සහ මේ සංඝ කියන පද කියන මේ පද දෙක පිළිබඳව තමයි මෙතෙක් අපි සාකච්ඡාවට භාජනය කළේ. ඊළඟට මේ කාම උදෙසීමේදී සුනාතු මේ භන්තේ සංඝෝ එතන මේ භන්තේ කියන පදේ එතන අර ආමන්ත්‍රණය කිරීමක් නේද සම්මානස. එතන දැන් එතනක් තියෙනවා නේද සර දැන් අපි මේ ශික්ෂාපද සජ්ජායනාවේදී අපි භාග්‍යතුන් වහන්සේ වදාළ කිසිදු පදයක් අපි අඩු වැඩි කරන්නේ නැතුව ඒ ආකාරයෙන්ම සජ්ජායනා කරනවා. නමුත් මේ පදේ පමණක් අපිට වෙනස් කරන්න පුළුවන් නේ සනස බන්තේ කියන පදේ දැන් වැඩිහිටිම ස්වාමීන් වහන්සේ නමක් සජ්ජායනා කරනවා නම් එතන ආවුසෝ කියන වාදයේ එහෙම තමයි. යොදා ගැනීම ඒක හේතුවනේ මේකනේ බුදුරජාණන් වහන්සේ ඔය ආවුසෝ කියන එක වැඩිහිටිය අයට පාවිච්චි කරන්නට එපා ආමන්ත්‍රණය කරනකොට බාල කෙනාට පමණක් පාවිච්චි කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට ඔක අනුදැන වදාලේ පිරිනිවන් මංචකයේදීනේ. ඉතින් ඒ නිසා ඒ වෙනස නැත්තම් ආවුසෝ කියන එක ඊට ප්‍රථමයෙන් කනිෂ්ඨ ජේෂ්ඨ දෙපාර්ශ්වෙම වුණොන්ට පාවිච්චි කරලා ඇවැත්නි කියන එක. ඔව් දැන් ඔය මේ මුගලන් මහරහතන් වහන්සේ පටන් ගන්නකොටත් දැන් අපි කිව්මුකෝ දැන් සාරිපුත්ත මහරහතන් සුන මේ ඒව මාවසෝති බික්කු ඒව මාවසෝති එවං ආවසෝති එවං ආවසෝති බික්කු සාරිපුත්තත්තේරස්ස පච්චස්සෝසන් කියලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා සරියුත් ස්වාමීන් වහන්සේට ඇවැත්නි කියලා පිළිවදන් දුන්නා කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එතනින් ආයගෙන් අතිබහුතරයක් අනිවාර්යයෙන්ම බාල වෙන්නට ඕනේනේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ පව ඉඳලා තියෙනවානේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ පව එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඇවැත්නි ආවුසෝ කියලා කතා කරලා තියෙනවා. එතකොට ජීවමාන කාලේ ඔය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ඔය දුන්න උපදේශය හැරෙන්නට ජීවමාන කාලයේදී වැඩිහිටි බාල ભેදයකින් තොරව ඔවුනොවුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ආවුසෝ කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට අපි තවත් මේ සාකච්ඡාව ඉදිරියට විකාශනය සාකච්ඡා ගමන් කිරීමේදී ඊළඟට එන වැදගත් පදයක් තමයි පත්ත කල්ල කියන එක. සුනාතු මේ භන්තේ සංඝෝ අජූපෝසතෝ පනරසෝ යදි සංඝස්ස පත්ත කල්ලං. මේ පාත්ත කාලය කියන කාරණය ඒකත් විශේෂී පදයක් සාකච්ඡා කළ යුතු පදයක් වශයෙන් අපි සලකනවා. ඒ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. ස්වාමීන් වහන්සේ මේ පත්ත කල්ල ප්‍රාප්ත කාලය පිළිබඳව විස්තරයක් එක තැනකදී අය විශ්වවිද්‍යාලයටත් පාස් වෙලා එන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට වෙනත් විභාගයකදී ඇවිල්ලා තියෙනවා මේ රේකිත පදයන්ට විවරණ සපයන්න කියලා. උන්වහන්සේ පත්ත කල්ල කියන එකට අර්ථ දීලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා දානේ වළඳන වේලාවයි කියලා.
කියන්නේ ඔන්න ඉතින් මේ විශ්වවිද්‍යාලයටත් පාස් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 25ක් 26ක් ගිය ස්වාමීන් වහන්සේ නමක් ඒවට අර්ථ දීලා තියෙන හැටි. ඉතින් ප්‍රාප්ත කාලය පැමිණියා වූ කාලය ඇත්තේ නැත්නම් සුදුසු කාලය කියන එකනේ කියන්නේ. සංඝස්ස උපෝහතකම්මං ඉමේහි චතෝහි ලක්ඛණේහි සංඝහිතං. එතකොට සංඝයාගේ මේ පොහොය විනය කර්මය මෙන්න මේ ලක්ෂණ 4න් තමයි සම්පූර්ණ වෙන්නේ. හැබැයි ඕක ඊට ඉස්සෙල්ලා පුබ්බකර්ණ පුබ්බකිච්ච තියෙනවානේ. ප්‍රාප්ත කාලයට ඉස්සෙල්ලා ප්‍රාප්ත කාලය කියලා කියන්නේ එතෙන්ට අවශ්‍ය කරන සංඝයා ඉන්නට ඕනේ. එතකොට කියන ප්‍රාප්ත කාලය කියනකොට එතන කියනවා සංඝයා ප්‍රමාණවත් තරම් ඇවිල්ලා ඉන්නට ඕනේ. ඊළඟට පොහොය කරන දවසක් පත්ත කාලයක් කියනට කාරණා 4ක් තියෙනවානේ. උපෝසතෝ යාවතිකාච බික්කෝ කම්මප්පත්තා සභාගාපත්තියෝච නවිජ්ජන්ති වජ්ජනීයාච පුද්ගලා තස්මින් නොහන්ති පත්ත කාලාන්ති උච්චති. උපෝසතෝ එතකොට අර කියන චතුද්දසී පන්නරසී සාමග්ගී කියන ඒ පොහොය දවස්වල එකක් වෙන්නට ඕන. උපෝසතෝ ඊළඟට යාවතිකාච බික්කු. එතකොට දැන් පොහොය කිරීමට මේ විනය කර්මය සංඝෝපෝසතය කරන්නට නම් ලෑස්ති වෙන්නේ ස්වාමීන් වහන්සේලා අවම වශයෙන් 4 නමක්වත් ඉන්නට ඕනේ. යාවතිකාච බික්කු ඊළඟට පොහොතෝ යාවතිකාච බික්කු කම්මප්පත්තා සභාගාපත්තියෝච නවිජ්ජන්ති. ඒ විනය කර්මයට 4 නමක්වත් අවම වශයෙන් පැමිණලා ඉන්නට ඕනේ. කම්මප්පත්තා සභාගාපත්තියෝච නවිජ්ජන්ති. ඒ කියන්නේ අපි කියමුකෝ ස්වාමීන් වහන්සේ නමක් විකාල භෝජනයකට ලක් වෙලා ඉන්නවා කියලා. එතකොට අනික් ස්වාමීන් වහන්සේ නමකුත් පත් වෙලා දැන්. එතකොට ඒ සභාග සමාන ආපත්‍ති තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා ආපත්‍ති සහිත ඒ ස්වාමීන් වහන්සේලා එතන ඉන්නට බෑ. එක නොවෙන්නට ඕන. සභාගාපත්තියෝච නවිජ්ජන්ති. වජ්ජනීයාච පුද්ගලා තස්මින් නොහන්ති. ගහට්ට පණ්ඩකාදයෝ. ඒතර ගිහි අය ළඟ තියාගෙන අත්පස පණ්ඩකාදීන් ළඟ තියාගෙන පොහොය කරන සිරිතක් විනය කර්ම කරන සිරිතක් ඇත්තේ නැහැ. එතකොට අන්නේ කියන ඉවත් විය යුතු නුසුදුසු කාරණා ඉවත් වෙලා භික්ෂුන් වහන්සේලා 4 නමක් හෝ වැඩි ප්‍රමාණයක් අර පොහොය කරන පොහොය දවස් වලින් පොහොය දවස් 3 එකක් වෙන්නට ඕනේ. ඊළඟට අර කියන සභාගාපත්තියට ලක් වෙලා නැති පිරිසුදු භික්ෂුන් වහන්සේලා ඉන්නට ඕනේ. පත් වෙලා නම් අඩුම වශයෙන් ආපත්‍ය දේශනා කර ගැනීම ශික්ෂාපදයක් කරනවා කියලා ඒකට ප්‍රතිකර්ම කරගන්නවා කියලා පාපෝච්චාරණයක් හරි කරලා තියෙනවා. ඒකනේ ඇවැද්දසනවා කියලා කියන ඇවැද්දසනවා කියන පාපෝච්චාරණයක් කරනවා. සිද්ධ වෙච්ච වරද තව භික්ෂුවක ඉදිරියේදී ප්‍රකාශ කරනවා විවෘත කරනවා අවංකව. අන්න එකයි. ඊළඟට අර කියන උපසම්පදා භික්ෂුන් වහන්සේලා විනය කර්ම කරනකොට ළඟට නොගත යුතු අත්පසට නොගත යුතු රියන් එකමාරට නොගත යුතු භික්ෂුන් වහන්සේ මේ අය ඉන්නවා. ඒ අය ඔක්කොම ඉවත් කරන්නට ඕනේ. අන්න ඒක තමයි ප්‍රාප්ත කාලය. කියන්නේ මෙන්න මේ ප්‍රාප්ත කාලයේ සුදුසු කාලය. සංඝෝපෝසතේ කරන්නට පාමොක් උදෙසන්නට සුදුසු කාලය කියලා කියන්නේ මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනට ඕනේ. එතකොට එතන එක්කාසු වෙලා සිටින සියලුම ස්වාමීන් වහන්සේලා සභාගාපත්ති එකම ආපත්තියකට පත් වෙලා තියෙනවා නම් ඔව් එතනදී අපට කියලා තියෙනවානේ වෙනත් ආවාසයකට ගිහිල්ලා හරි එහෙම වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතමුකෝ දැන් යම් ස්වාමීන් වහන්සේ නමක් ගිතෙල් පිළිගෙන තියෙනවා. ගිතෙල් පිළි අරගෙන තියෙනවා. ඉතින් දැන් අනෙක් ස්වාමීන්ලා 19ක් ඉන්නවා කියනකො. ඉතින් අර තව ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා උන්වහන්සේ මොකක් හරි එකට පිටව ගිහිල්ලා. ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේලා හිතනවා මේක මේ ස්වාමීන් වහන්සේට ඊයේ පෙරේදා තමයි හම්බුනේ. මම දැක්ක හම්බෙලා තිබුණා කියලා හිතාගෙන අර කැරගෙන වළඳනවා. වැළඳුවාට පස්සේ අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලලා මේක කවුරු හරි පාවිච්චි කරාද? ඔව් අපි ඔක්කොමලා ඔය ගිතෙල් ටික පාවිච්චි කරා ගිලන්පසට දාලා කිව්වා. ඕක මේ නිසංගි වෙලානේ තිබුණේ. අපි හිතුවේ අර ස්වාමීන් වහන්සේලාට පෙරේද හම්බුනේ කියලා. නැහැ. ඒක ඇතුලේ තියෙනවා. මේක මේ ඉවත් කරන්න ඕන නිසා තමයි ඔය ඔතන තියලා තියෙන්නේ කියලා. එතකොට අර අචිත්තකව අර කියන සන්නිධිකාරක ශික්ෂාපදයට පත් වෙලා එතකොට. බේසජ්‍ය සන්නිධිකාරක ශික්ෂාපදයට පත් වෙලා. එතකොට 19ම. එතකොට උන්වහන්සේලා 19ට දැන් අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ගියා කියලා හිතන්නකො. එතකොට උන්වහන්සේලාට ඇවැත් දෙසන්න බෑ. ඇවැත් දෙසන්න පුළුවන්. දෙසුවොත් දේශනාගාමිනී දුෂ්කටයක් වෙනවා. දැන් නම් ඉතින් සාමාන්‍යයෙන් දේශනාගාමිනී දුෂ්කටය වුණාට ඒක නැවත දෙසනවා. නමුත් සාමාන්‍යයෙන් දුෂ්කටයකටවත් දැනපත් වෙන්න සුදුසු නැහැ.
ආන්න එතනයි මෙතන කියන්නේ. ඉතින් දැන් කාලයක කරන්නේ එහෙම පත් වුණාද කියලා ස්ථිරව දන්නේ නැනේ. අන්න ඒක ස්ථිරව දන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් දේශනා ගාමිනී නැවත වතාවක් දෙසන්නේ. දැන් මෙතන ස්ථිරවම දැනගත්තා නම් සමානාපත්තියකට පත් වෙලා ඉන්නවා අපි කීප නමම කියලා ඒක දෙසන්නට එපා කියලා කියනවා. ඉතින් අන්න ඒක තමයි ඒ වගේ වෙලාවකදී මොකද කරන්නේ ළඟාවාසයකට ළඟසේනාසනයකට එක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් යවලා ඒ ආවාසය හමුදුරුවරපත් වෙලා නැතුව ඇතිනේ එතකොට ඒ ආපත්තියට සමානාපත්තියට එතකොට උන්වහන්සේ ඇවැදෙසාගෙන ආවට පස්සේ අර භික්ෂුන් වහන්සේලා වෙන් වෙන් වශයෙන් අර ස්වාමීන් වහන්සේ ළඟ මොකද උන්වහන්සේ දැන් පිරිසිදු වෙලානේ සභාගයකටපත් වෙලා හිටියට ආවට පස්සේ පිරිසිදුයි එතකොට අන්න ඇවැදෙසා ගන්නවා. ඒක තමයි සභාගාපත්ති දෙසීම කියලා කියන්නේ. සභාවගාපත්ති නොදෙසීම කියලා කියන්නේ අර විදිහට එක සමානාපත්තියටපත් වුණා නම් හිම දෙසන්න එපා කියලා කියනවා. මොකද ඒක නිකන් අර නිකන් වංචාවක් මදිකමක් වාගේනේ. ඒතර හැමෝම ආපත්තියටපත් වෙලා ආපත්ති ඒගොල්ලෝ දිසා ගන්නවා වගේ අර ඒක අර සදාචාර සම්පන්න පැත්තෙන් නැත්නම් විනය කර්මාන් විනයට අනුකූලව ඒකත් පිරිසිදු කරගන්නට පුළුවන් දේශන නැවත දෙසලා. නමුත් අර පැත්තෙන් අර නිකන් අලජ්ජී බවක් වාගේ පෙන්වුම් කරනවානේ. ඒ නිසා තමයි එහෙම කරන්නට එපා. ඊට වඩා දිගුවක් එතනදී කිව්වේ ඒක නිසා. ඔව්. ඒ පිළිබඳව අපිට යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ විනය සාකච්ඡා මාලාවේදී විශේෂයෙන් ගිහි අපහා සමග සම්බන්ධ වන දෙස් විදෙස් ගිහි සුපින්නත් ඔබට මේ නවම අත්දැකීමක් වෙයි. නොඑක් ආගන්තුක පද ඔබට සම්මුඛ වෙයි අහන්නට ලැබෙයි. මුලින් මේවා අපිට අලුත් ආගන්තුක පද නමුත් ඉදිරියේදී නැවත නැවත මේවා අපිට අහන්නට ලැබෙනවා. නැවත නැවත මේවා පිළිබඳ විස්තර විභාග කෙරෙනවා. එතකොට ඔබට මේ පිළිබඳ මේ කරුණු කාරණා පිළිබඳ තවදුරටත් පුළුල් අර්ථයක් පුළුල් අදහසක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. දිගටම මේ සාකච්ඡාව හා අප සමග සම්බන්ධ වෙන අරණක සරණ සාකච්ඡාවේ මේ සාකච්ඡා මාලාවේ මේ විකාශනය වෙන්නේ දෙවෙනි සාකච්ඡාව. ඉදිරියට සාකච්ඡා මාලා රාශියක් අවශ්‍යයි මේ පොත මේ ග්‍රන්ථය අවසන් කරන්නට. අප හා සමග අඛණ්ඩවම ඔබ සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තවත් ගැටලුවක් මතුවෙනවා ස්වාමීන් වහන්සේ. දැන් චාතුද්දසී උපෝසත කර්මයට නිශ්චිත දිනයක් තියෙනවා. ඊළඟට අනරසී ඒකටත් නිශ්චිත දිනයක් තියෙනවා. දැන් සාමග්ගියට එහෙම නිශ්චිත දිනයක් අවශ්‍ය නැහැ. එතකොට ඒ සංඝයා එකතු සමගි වෙන දවසේ යම් දවසකද එදින ඒ උපෝසතේ කරන්නට පුළුවන්. එතකොට ඊළඟ උපෝසත දිනය තීරණය කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? අරක ගණන් ගන්නේ නැහැ. විශේෂ පොයක් විදිහට සලකන්නේ. කියන්නේ සංඝයාගේ බිඳීමක් සිද්ධ වුණා. අපි කියමු දැන් අද අපි චාතුද්දසී හරි පන්නරසී හරි ජනවාරි 1 වෙනිදා කළා කියනකො. සංඝයා බිඳිලා ඉඳලා සංඝයා අය පාරක් වැරදි හඳුන්වාගෙන ජනවාරි 5 වෙනිදා සාමග්‍රී උපහෝතය කළා කියනකො. එහෙම කළා කියලා 5 වෙනිදා ඉඳලා 20 වෙනිදා දක්වා ඊළඟ පන්නරසී ඇදෙන්නේ නැහැ. ඒක ජනවාරි 1 වෙනිදා කරා නම් චාතුද්දසියක් නම් ජනවාරි 14 කෙරෙන්නට ඕන. පන්නරසීයක් නම් ජනවාරි 15 කෙරෙන්නට ඕන. සාමග්‍රී උපහෝතය කෙරුණා කියලා එතන ඉඳලා තිති ගණන දාලා චාතුද්දසී පන්නරසී දවස් 14 දවස් 15 ගණන් හදන්නේ නැහැ. එක විශේෂිත පොයක් නිසා ඒක නිසාම මේකට දවසක් නැත්තේ කවද්ද සංඝයා සමගි වුණේ ભેද වෙලා ඉඳලා අනේ දාම කරන්න කියලානේ කියන්නේ. ඔව්. ඊළඟට මේ උපෝසත විනය කර්මයේදී වැදගත් සිදු කළ යුතු සහ උපෝසතයට පෙර ආතුව විමසන ප්‍රශ්නයක් තමයි මේ පුබ්බ කිච්ච කියන්නේ. සංඝ කර්මයේ කරන්නට පෙර ආතුව ඒ සංඝයා විසින් එක්කාසු වන තැන ඒක අදාළ යම් පූර්වකෘත්‍ය ඒ සම්බන්ධව මේ පුබ්බ කිච්ච කියලා කාරණා දෙකක් සඳහන් වෙනවා. ඒ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. ස්වාමීන් වහන්සේ මේ පුබ්බ කිච්ච කියන පද දෙක පිළිබඳව. ඔව්. ඒතර විනය කර්මයක් කරනකොට විශාල සංඝ පිරිසක් එකතු වෙලා ඒක නිකම් මේ ගහෙන් ගෙඩියෙන්න වගේ සංවිධානය කරලා කරන සිරිතක් නැහැ. මොකද මොනම දෙයක හරි හොඳ දෙයක් නම් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකේ පිළිවෙලක් තියෙනවා. ඒක ශාසනික විනය කර්ම පමණක් නෙමෙයි
මොනම කටයුත්තක් වුණත් ගෙදර දොරක කටයුත්තක් ඉදිකිරීම් කටයුත්තක් දරුවෙකුගේ කටයුත්තක් ඒ මොනහරි කමන්නේ. ඒ හොඳ දෙයක් නම් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන් මේකේ පිළිවෙලක් තියෙනවා. එතකොට දැන් මෙතන පොබ්බ කරණ සම්මජ්ජනී. ඉතින් පැහැදිලිනේ අපි කියමුකෝ දැන් අපි අවමංගල්‍ය සභාවක් අපි ශාලාවක කරන්න යනවා කියලා. ඉතින් ඒක කරන්න ඉස්සරලා ඒක චුට්ටක් අතපතු ගා ගන්න එපාය. අන්න ඒකනේ. අපි කියමුකෝ දැන් ගොඩක් වෙලාවට අවමංගල්‍ය සභා කෙරෙන්නේ හවස. ඉතින් හවස කෙරෙනකොට ඉතින් ඒක හොඳට අතපතු ගාලා ඊළඟට මේ වැසිකිලි කැසිකිලි කරනවා පිරිසිදු කරලා මොප් කරන්න වාගේ අවශ්‍ය නම් ඒවා කරලා ඒක කෙරෙන්න ඕනේ. ඒක කොතෙන්දත් එච්චර. දැන් අපි කොහොම ඉස්කෝලේක වැඩ පටන් ගන්නවා කියන්නකෝ. කාර්යාලයක වැඩ පටන් ගන්නවා කියන්නකෝ. ඒක අපාය වාගේ පෙරේත ගුහාව වාගේ පටන් අරන් හරියන්නේ නැහනේ. ආන්න එකයි. දැන් ගෙදරක මොකක් හරි අපි මංගල්‍ය උත්සවයක් කියමු, අවමංගල්‍ය උත්සවයක් කියමු. එහෙම නැත්නම් මේ දරුවෙකුගේ උපන්දින සාදයක් කියලා කියමු. ඉතින් ඒ ගෙවල් පින්කමක් කියමු. ගෙවල් පිරිසකර කරලා අතු ගාලා සෝදලා මොකක් ගොඩක් ಜಾති කරනවනේ. ඉතින් ඒක තමයි මේකේ කෘත්‍රිම බවක් එහෙම කිසිම නැහැ. එතකොට පොහොය කරන්න ඉස්සලා ඉතින් දැන් යම් සංඝ පිරිසක් වඩිනවා. වඩින්න ඉස්සලා සම්මජ්ජෙනි. හොඳට අතු ගාන්න කියලා කියනවා. ඒකයි. පදීපෝච. එතකොට එළිය කරන්නට ඕනේ. පහන් දාන්නට ඕනේ. නැත්තම් මේ අද කාලේ විදිහට නම් ලයිට්ස් ඔන් කරන්නට ඕනේ. කරන්ට් එක. එතකොට මේ එහෙම නැති වුණොත් දැන් එක පැත්තකින් බැලුවොත් ඉතින් ඒ කාලේ නම් ගොඩක් වෙලාට පාමොක් උදෙසන්නේ කටපාඩමින් අද කාලේ පොත් බලාගෙනනේ. පොත් බලාගෙනත් වරද්දනවා සමහර ඇත්තෝ. එතකොට ඒ වගේ වෙලාවකදී ඒක ලයිට් අවශ්‍යයි. ආලෝකය අවශ්‍යයි. ඊළඟට අපි කියමුකෝ දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා හවස ඇවැත් දෙසනවා කියලා පාමොක්කු දෙසනවා කියලා. ඒත් ඒ වගේනේ. දැන් සතාසිව් පොඩි වර්ගයේ සතෙක් හරි ආවා. පත්තෑයෙක් ආවා. ගෝනුසෙක් ආවා. දැන් කළුවරේ ඕක දෙසන්න ගියාට පස්සේ කළුවරේ සාමාන්‍යයෙන් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමකට වඳින්නත් එපා කියලානේ. අන්ධකාරයේ ඉන්නකොට වඳින්න එපා කියලා කියනවානේ. අදනේ පමණක් ඇඳගෙනකොට වඳින්න එපා කියලා කියනවානේ. දානේ වළඳමින් ඉන්නකොට පැන් වළඳමින් ඉන්නකොට වඳින්න එපා කියලා කියනවානේ. ඉතින් ඒ වගේ මේ සමාජ ආචාර ධර්ම සමාජයේ පැවතිය යුතු ශිෂ්ට සම්පන්න ගුණ සම්පන්න වැදගත් ජන සමාජයක පැවතිය යුතු ක්‍රමික බව මේ කියන්නේ. එතකොට ඒ විදිහට මේ ඒ කියන කාරණේ තමයි කියන්නේ යම්කිසි වැදගත් කටයුත්තක් විධිමත් කටයුත්තක් කරනකොට ඒකට පෙර සූදානමක් තිබිය යුතු වෙනවා. අන්න ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. මේක කිසිම කෘත්‍රිම බවක් නැහැ. නිකන් ආවට ගියාට පටන් ගන්න සිරිතක් නැහැ. හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නම් ඒක කරන්නේ. එහෙනම් හොඳ ආරම්භයක් තිබිය යුතුයි. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ නැත්තම් ලයිට් හොයන්න යන්නයි, පහන් පත්තු කරන්නයි, ලන්තෑරුම් හොයන්න යන්නයි. ඉතින් ඒ කාලේ නැහැනේ ඉතින්. ඉතින් මේක කොයි කාලෙට සාධාරණ දෙයක් වෙන්නට ඕනේ. එතකොට ඉතින් දවල් කාලේ කරනවා නම් එතන කෙලින්ම කියනවානේ පදීප කිච්ඡං ඉද නැති කියලා. එතෙන්ද මේ පහන් දැල්වීමේ ආලෝක කිරීමේ කටයුත්තක් අවශ්‍ය නැහැ කියලා කියනවානේ. සූර්යාලෝකස්සත්තිතාවේ හිරුවෙලේ තියෙන නිසා. ඉතින් ඒ නිසා ඒක තමයි මෙතනදී කියන්නේ. ඒක ඊළඟට උදකං ආසනේනච. එතකොට ජලය තියෙන්නට ඕනේ වතුර ටිකක්. මොකද දැන් පොහොය කරනකොට ඉතින් පැයක් වාගේ සාමාන්‍යයෙන් ගත වෙනවා. ඒ කියන්නේ පුබ්බ කරන පුබ්බ කිච්ච ආදියත් එක්කලා ඊට පස්සේ සාමාන්‍යයෙන් දෙවියන්ට ඥාතීන්ට පින් දීලා පිරිස් සූත්‍ර සජ්ජායනා කරලා ඒ ටික ඔක්කොම ඉවර වෙනකොට සමහරලාට පැයකමාරකට ආසන්න කාලයක් ගත වෙන්නත් පුළුවන්. එතකොට දැන් පැයකමාරක් එක ඉරියව්වෙන් ඉන්නවා කියලා කියවට පස්සේ එතන ඉන්න අසනීප තියෙන ස්වාමීන් වහන්සේලා වෙන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේලාට සමහරට පැන් ටිකක් අවශ්‍යයි. නිදිමත ගතියක් ආවොත් මූණේ පැන් ටිකක් ගා ගන්න අවශ්‍යයි. දැන් සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් ක්ලාන්ත වෙන්නට පුළුවන්. ඒ වගේ වෙලාවකදී වතුර ටිකක් හින්න අවශ්‍යයි. දැන් එතකොට මේක නොවුනොත් අඩාල වෙනවා. එතකොට අර පැයක් විතර වාගේ උදෙසන්න තියෙන මේ පාමොක් උදෙස්සීම කියන විනය කර්මයට එක බාධාවක්. ඒ නිසා තමයි මේ බොඩපැන් පරිභෝගකයන්. බොනපැන් පරිභෝගපැන් වළඳන්න අවශ්‍ය නො වතුර උගුරක් ඒ වගේම මූණ අතපය ගා ගන්න අර වගේ අසනීපයකදී වතුර ටිකක් හින්න අවශ්‍ය කරන ඒක තමයි මේ පැන් තියා ගන්නට ඕනේ කියලා කියන්නේ. එතකොට ඉතින් ඒක දැන් මෙහෙමයි ඉතින් ඒක දැන් සමහර තැන්වල අපි දැකලා දැන් පොඩි වතුර කෝප්පයක් තියා ගන්නවා. ඒක හරියන්නේත් නැහැ. අඩු වශයෙන් වතුර ලීටර් 2-3ක්වත් එතන භික්ෂු
භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය අනුව වතුර ලීටර් 2-3ක්වත් තවත් වැඩි නම් ගොඩක් භික්ෂුන් 100මාර ඉන්නවා නම් වතුර ටිකක් වැඩිපුර තියාගන්නට ඕනේ. ඒක ඉතින් මේ ගොඩාක් තැන්වල ඉතින් අපි නම් ඉතින් පොය කරනකොට අපි දැකපු තැන්වල ඉතින් අපි නාවුවනේ ගල්දුවේ මීතිරිගල එක තැනකවත් කරනකොට එහෙම කලාතුරකින් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් වතුර ටිකක් පානය කරන්නේ වළඳන්නේ. එහෙම අවශ්‍ය වෙලා නැහැ. නමුත් අවශ්‍ය වෙන්න පුළුවන් නේ. ඒ නිසා ඒ වගේ අවදානමක් තියාගෙන පටන් ගන්න සිරිතක් සම්බුද්ධ ශාසනයෙහි නැහැ. ඒ පෙර සූදානම ක්‍රමානුකූලව ඈත බලලා කටයුතු කරන එක එතන තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කියන්නේ පානීය පරිභෝජනීය පැන් තියාගන්නට ඕන. ඊළඟට සම්මාජනීය පදීපෝච උදකං ආසනේනච ආසන පනවන්නට ඕනේ එතකොට. එතකොට දැන් එතන ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලා බලලා ඊළඟට මධ්‍යම ස්වාමීන් වහන්සේලා බලලා නවක ස්වාමීන් වහන්සේලා බලලා ගැළපෙන විදිහට අත්පස නොයික්මෙන විදිහට ඉඳගත්තට පස්සේ වැඩ හිටියට පස්සේ අත්පස නොයික්මෙන විදිහට රියන් එකමාර නේද? රියන් එකමාරේ දුරට ඒ විදිහට කරන්නට ඕනේ. එතකොට එහෙම ඒක තමයි ආසන පනවනවා කියන එක අදහස් කරන්නේ. ඒකත් කියන්නේ මෙහෙමයි. ඉතින් අර වැඩි වෙලාවක් ඉනකොට නිකාම බිම ඉන්න බෑනේ. දැන් අපිම දැකලා තියෙනවා දැන් පඬිතු ස්වාමීන් වහන්සේලාට අරිදම සංසලාට ඉතින් ඒ වයසයි අසනීපකම එක්කලා නිකම්ම පත්කඩේ දාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා උන්වහන්සේලාට විශේෂ කරලා ටිකක් උසට ආසනයක් පනවනවා. ඉතින් ඒ පමණක් නෙමෙයි තවත් අසනීපකම් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් උපසම්පදාවෙන් වැඩි හිටිද බාලද කියලා කතාවක් නැහැ. උන්වහන්සේට ගැළපෙන විදිහට ආසනයක් පනවන්නට ඕනේ. ඉතින් එතන අපට කියන්නේ අඩු වශයෙන් අතුකොළ ටිකක් හරි කප්පියම් කරලා ගෙනල්ලා පනවන්න කියලානේ කියන්නේ. මොකද එතන කප්පියම් කරන්න කියලා කියන්නේ මේ අතුකොළ වල පැලවෙන ස්වභාවයවත් තිබුණා නම් ඒවා පොඩි වුණොත් භූතගාම ශික්ෂාපදයෙන් අතුකොළ කැඩුවා කියන තුවාල කරා කියන ශික්ෂාපදයෙන් ශික්ෂාපද වශයෙන් ආපත්‍ය සිද්ධ වෙන නිසා වරද සිද්ධ වෙන නිසා. එතකොට කියන අතුකොළ ටිකක් හරි කප්පියම් කරලා ගෙනල්ලා ආසන පැනවීමට ගණ්ඩ කියලානේ අපිට එතනදී මේ මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඒක විනයානුකූලයි. ඔන්නෝම තමයි එතකොට පුබ්බකරණ. පුබ්බකරණ කියන්නේ ඔන්න ඔය හතරට තමයි පුබ්බකරණ. ඔය කර්මයට ඉස්සරලා කළ යුතු කටයුතු හතරක්. පුබ්බකරණ පිළිබඳවයි ගරු ස්වාමීන් වහන්සේ මෙතනදී අපිට විස්තර කළේ. දැන් මේක අපිට දැන් ගිහි ජීවිතයටත් සම්බන්ධ කරගන්න පුළුවන් නේ සනස ඕනෑම කටයුත්තකදී මේ ටික අපිට ගලප ගන්න එක වැදගත් නේ සනස. හැම තැනකදී මෙහෙමනේ. මොනම තැනකදී හරි දැන් අපි කියමුකෝ. දැන් අපි කියනකොද මෙහෙම අපේ ගිහි උදවිය වොන්න අපි කියමුකෝ දැන් අත්තිවාරමක් බඳින්න යනවා කියනකො ගේකට. දැන් එතෙන්ට යනකොට අවශ්‍ය කරන ගල්, වැලි, සිමෙන්ති ඈත දුර බැහැර නම් වතුර, තේ ටිකක්, කණ්ඩ බොණ්ඩ ටිකක් අවශ්‍ය කරනවානේ. කෝප්ප, පිඟන් අපි කවද කුඹුරක ගොයන් හිටවන්න යනවා කියලා කියනකො. ඉතින් ඒ අවශ්‍ය මේකේ 아무තු දෙයක් නැහැ. ඒ පැයක් එකමාරක් නියැලෙන වැඩකට අවශ්‍ය කරන මූලික පසුබිම සකස් කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ. ඒක තමයි බුද්ධ ශාසනයේ ස්වභාවයක්. මොන දෙයකට හරි හොඳ පෙළ ගැස්මක් පෙර සූදානමක් ඇතුව ආරම්භය ගන්න කියන එක තමයි මෙතනත් මේ තියෙන එකේ. න්‍යායාත්මක පැත්තත් එහෙමයි, ප්‍රායෝගික පැත්තත් එහෙමයි. දෙකේම වටිනාකම තියෙනවා. වටිනාකමක් තියෙනවා. ඔව්. අදත් අපි පුරා හෝරා එකමාරකට ආසන්න කාලයක් මේ විනය සාකච්ඡා සාර සංග්‍රහය හා ඒකාත්මික වුණේ. අද දවසේදී මේ දිගහැරුණේ අරණක සරණ සාකච්ඡා මාලාවේ දෙවෙනි සාකච්ඡාව. අද දවසේදීම නම් ඔබ මේ සාකච්ඡාවට සහසම්බන්ධ වුණේ. මීට පෙර අපගේ පළමු සාකච්ඡාව අපගේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනය මගින් පවත්වාගෙන යන ඒ YouTube නාලිකාවෙහි අරණක සරණ යන නමින් ඔබට භාගත කරගෙන නරඹන්නට එහි කරුණු මනසට ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉදිරියේදී තුන්වෙනි සාකච්ඡාවෙන් නැවත අපි මේ කියන ලද කරුණු කාරණා තවදුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසට નિયમિત කාලය අවසන් වන නිසා අද දිනයට අදාළ මේ විනය සාර සංග්‍රහය මෙතකින් අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබත් පෙර නොයසූ නොඑක්
බොහෝ කරුණු කාරණා මේ සාකච්ඡාව තුළින් එකතු කරගන්නට ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඉදිරියටත් අපගේ මේ විනය සාකච්ඡාව අරණක සරණ සාකච්ඡාව හා සහසම්බන්ධ වන්නට කියන ආරාධනාව අපි සිදු කරනවා. ඒ වගේම අපගේ YouTube නාලිකාව හරහා සෑම දවසකටම සෑම දිනකම උදෑසන විශේෂ ධර්ම චින්තා දේශනා මාලාවක් විකාශනය වෙනවා. ඒ වගේම නියමිත දිනයට අදාළ මේ ත්‍රිපිටකයට අදාළ සාකච්ඡා මාලාවක් විකාශනය වෙනවා. ඔබත් ඒ කියන ලද සාකච්ඡාවන්ට සහසම්බන්ධව තමන්ගේ ජීවිතයේ අර්ථයෙන් ධර්මයෙන් සකස් කරගන්නට ආරාධනා කරමින් අද දවසේදී මේ අරණක සරණ විනය සාර සංග්‍රහය මේ සාකච්ඡාව මෙතකින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදීත් අපිට මෙලෙසින් මේ විනය කරුණු පැහැදිලි කර දෙමින් අපට මේ සාකච්ඡාවේදී සම්පත්දායකත්වයේ දැක්වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිනතුලාගල අරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය තල්ගම්මිය සුධීරානන්ද නායක ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමමින් තවදුරටත් අපිට අර්ථයෙන් ධර්මයෙන් ත්‍රිපිටකයෙන් අපිට අවවාද අනුශාසනා කරමින් තවදුරටත් අපගේ නිවන් මාර්ගයේ දහම් මාර්ගයේ සලසා දෙමින් ගරු ස්වාමීන් වහන්සේත් ප්‍රාර්ථනා කරන පරිද්දෙන්ම උතුම් සිව්සස් අවබෝධයෙන් අමා නිවන් සුව දක්වාම තමන්ගේ දැහැමි ජීවිතය සුවපත් කරගන්නට මේ කුසලයක් හේතු වේවා කියන ප්‍රාර්ථනා පෙරදරිව අද දවසට නියමිත මේ සාකච්ඡාව මෙතකින් අවසන් කරනවා. ඔබ සෑම සිළු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. වෙන මොනාගමේද වෙන මොන දර්ශනයේද මොන විද්‍යාවේද මේ වගේ ක්‍රමයක් තියෙනවා. ඒ විශ්සෙනුත් ඕනනම් මවකුසේ හිටපු කාලයත් අයින් කරලා දාලා අවුරුදු 18න් විතරේ පැත්තෙන් බලනකොට උපසම්පද වෙනවා. මෙහෙම යන්න බෑ මේ ගමන.